ආයුබෝවන් දුවේ පුතේ 2021 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයේ රචනා ප්‍රශ්න පත්‍රය තමයි අපි අද කතා කරන්න යන්නේ. මෙතෙන්දී දුවේ පුතේ චුට්ටක් මම මතක් කළේ නම් රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා දෙන රටාව මෙතන රචනා ප්‍රශ්න 6කින් 4ක් ඕගොල්ලෝ තෝරගෙන ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න 4 සඳහා එක ප්‍රශ්නයකට ලකුණු 100 බගින් ලකුණු 400ක් ඔයාලට හමු ලැබෙනවා. එතෙන්දී එක ප්‍රශ්නයක කොටස් 3ක් තියෙනවානේ. එතකොට ලකුණු ලබා දීමේදී මේ කොටස් 3ට වෙන වෙනම ලකුණු 100 ගානේ දීලා එතන ලකුණු සංඛ්‍යාව 3න් බෙදලා තමයි එක ප්‍රශ්නයක් සඳහා ලකුණු 100 සකස් කරන්නේ. ඉතින් මෙතෙන්දී රචනා ප්‍රශ්නයකට ලකුණු ලබා ගන්න නිවැරදිව පිළිතුරු සැපයීමේ රටාව අපි දැනගෙන ඉන්නවා. රචනා ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු සැපයන විදිය අපි දැනගෙන හිටියොත් බොහොම පහසුවෙන් අපිට රචනා ප්‍රශ්නයේ ලකුණු ලබා ගන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි රචනා ප්‍රශ්න පත්‍රයේ සඳහා ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම අපිට පැය 3ක කාලයක් තමයි ලැබෙන්නේ. ඒකෙන් එක පැයක් අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සඳහා වෙන් කරනවා. ඉතුරු පැය දෙක තමයි රචනා ප්‍රශ්න 4 සඳහා තියෙන්නේ. එතකොට එක රචනා ප්‍රශ්නයකට පැය භාගයයිනේ. එක කොටසක් සඳහා විනාඩි 10යි. එහෙනම් ඔයාලා මේ විස්තරාත්මක ප්‍රශ්නකට උත්තර ලියන්න ඕනේ විනාඩි 10ක් තුල. එතෙන්දී කාල කළමනාකරණය කරගන්න නිවැරදිව පිළිතුරු සපයන රටාව ඉගෙන ගන්න තිබීම තවත් වැදගත් වෙනවා. ඉතින් මේ දේත් එක්ක මම ඔයාලට පිළිතුරු ලියන්න ඕන විදිය සහ ලකුණු ලබා දෙන විදිය ගිය අවුරුද්දේ පේපර් එකට අද මම මේ සාකච්ඡා කරන්න හදන්නේ. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ඉඳලා. පස්වෙනි ප්‍රශ්නය ඒ කොටස. භූදර්ශන සැලසුම්කරණයේ මූලික පියවර විස්තර කරන්න. මොකද්ද මේ භූදර්ශන සැලසුම්කරණය කියලා කියන්නේ? අපි දන්නවා භූමිය අලංකරන සැලැස්මක් සකස් කිරීම තමයි මේ භූදර්ශන සැලසුම්කරණය කියලා හඳුන්වන්නේ. භූමිය අලංකරන සැලැස්මක් සකස් කිරීමේ මූලික පියවර මොනවද කියලා අපෙන් අහන්නේ. ඉතින් මේක ලියනකොට මුලින්ම ඔයාලා හැඳින්වීම කරන්න ඕන මොකද්ද මේ භූදර්ශන සැලසුම්කරණය කියන්නේ කියලා. එතකොට භූදර්ශන සැලසුම්කරණය කියන එකේ අදහස එහෙනම් භූමිය අලංකරණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ භූමියේ సౌందర్యාත්මක වටිනාකම වැඩි වෙන විදියට භූමිය සැලසුම් කිරීමනේ. එතකොට මෙතෙන්දී අපි ස්වාභාවිකව අපේ තියෙන භූමිය సౌందర్యාත්මකගේ වැඩි වෙන විදියට සකස් කරලා සැලසුම් කිරීම සිදු කරනවා. එහෙනම් ඔයාලට අර්ථ දැක්වීමට ලියන්න පුළුවන් භූදර්ශන සැලසුම්කරණය යනු సౌందర్యාත්මක භාවය වැඩි කරන්න භූමිය සකස් කර සැලසුම් කිරීම කියලා. එතකොට ඔයාලට එතන ලකුණු අපිට 20ක් ලැබෙනවා. හැඳින්වීම සඳහා ලකුණු 10ක් ලැබෙනවා මේකේ. දැන් සමහර ප්‍රශ්න වල හැඳින්වීමට ලකුණු 20ක් ලැබෙනවා. මෙතන ලකුණු 10 ලැබෙන්න හේතුවත් භූදර්ශන සැලසුම්කරණයේ පියවර තියෙනවනේ අපිට 5ක්. මේ පියවර 5ම විස්තර වෙන්න ඕන. ඒතකොට මේ පියවර 5 නම් කිරීම සහ විස්තර කිරීමට ලකුණු බෙදෙන්න ඕන නිසා තමයි ලකුණු 10ක් අර්ථ දැක්වීමට ලබා දෙන්නේ. ඉතින් ඔයාලා මේ අර්ථ දැක්වීම නිවැරදිව ලියුවනම් එතන ලකුණු 10 ලබා ගත්තා. ඊළඟට භූදර්ශන සැලසුම්කරණයේ ප්‍රධාන පියවර මොකද්ද? ඔයාලට මතක ඇති මුලින්ම අපි සිදු කළ යුත්තේ භූදර්ශන සැලසුම්කරණයකදී භූමිය පිළිබඳව භූමිය ඇවිදලා බලලා බලන එකනේ. ඉස්සෙල්ලා භූමිය කොයි වගේද කියලා බලන්න ඕනේ ගිහිල්ලා. එහෙනම් පළවෙනි එක අපි කියනවා ස්ථානයේ නිරීක්ෂණය. ඒ වගේම ඒ ස්ථානයේ නිරීක්ෂණය කිරීමත් එක්කම අපේ භූදර්ශනය අපි සැලසුම් කරන්නේ කවුරු හරි සේවාලාභියෙක් වෙනුවෙන්. එහෙනම් මේ සේවාලාභියාගේ රුචිකත්වය, එයාගේ අවශ්‍යතාවය ගැන දැනගන්නත් ඕන. එහෙනම් පළවෙනි පියවර විදිහට ඕගොල්ලන් ලියන්න පුළුවන් භූමිය නිරීක්ෂණය සහ සේවාලාභියා සමග සාකච්ඡා කිරීම. ඒතකොට පළවෙනි පියවර ලියුව භූමිය නිරීක්ෂණය සහ සේවාලාභියා සමග සාකච්ඡා කිරීම කියලා. ඒ යටතේ මොකද්ද මෙතෙන්දි සිදු කරන්න කියලා කෙටියෙන් පැහැදිලිව ලියන්න. එක අතකට ඔයාලා ලියන්න පුළුවන් භූමිය නිරීක්ෂණය මගින් අපි මෙන්න මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි බලන්න ඕනේ භූමියේ පස කොයි වගේද? ඒ පවතින භූ විෂමතාවය කොහොමද? ඒ වගේම අපේ භූමියේ තියෙන මායිම්, පාරවල්, සීමාව මොකද්ද? අපි කොයි වගේ සැලසුම්කරණයක් කරනවද කියන්නේ භූදර්ශන සැලසුම්කරණයේදී අපිට දැනට තියෙන වෙනස් කළ නොහැකි අංග මොනවද කියලා අපි මේ භූදර්ශන සැලසුම් මේ භූමිය තුල හඳුනා ගැනීම කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා භූමිය නිරීක්ෂණය කිරීම මගින්
පස, භූ විෂමතා ලක්ෂණ, ජලයේ ලැබෙන සහ ජල වහනය සිදුවන ආකාරය, ඒ වගේම භූමියේ මායිම්, පාරවල්, දැනට පවතින වෙනස් නොකළ යුතු ස්ථාන ආදිය හඳුනා ගැනීම සිදු කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඒ එකක් අපි කියවනේ භූමිය නිරීක්ෂණය සහ සේවාලාභය සමග සාකච්ඡා කිරීම කියලා මේ කොටස් දෙකක් තියෙනවා. එහෙනම් පළවෙනි කොටසේ වෙත්තේ එක ඡේදයක් විදියට ලියනවා භූමිය නිරීක්ෂණය මගින් භූමිය පසේ ස්වභාවය, භූ විෂමතාවය, ඊළඟට ඉඩමේ මායිම්, සීමා, පාරවල් පවතින ආකාරය, දැනට භූමිය තුල තියෙන වෙනස් නොකළ යුතු අංග මොනවාද වගේ තොරතුරු සොයා බැලීම සිදු කරනවා. ඒකෙම වෙනම ඡේදකින් ආයෙ ලියන්න එමෙන්ම සේවාලාභියත් එක්ක සාකච්ඡා කරලා එයාගේ රුචිකත්වය, එයාට භූදර්ශන සැලැස්ම අවශ්‍ය වෙන ආකාරය වගේ තොරතුරු ලබා ගන්න. මොකද අපි එයාටනේ මේ ගෙවත් හදන්නේ, භූමි අලංකරණ සැලැස්ම හදන්නේ. එතකොට සේවාලාභියාගේ අවශ්‍යතා ඉෂ්ට වෙන්න ඕනේ. අපිට ඕන විදිහට හදලා හරියන්නේ නැහැ. සේවාලාභියාගේ රුචිකත්වයට ගැලපෙන්න එයාගේ අවශ්‍යතා ඉෂ්ට වෙන විදිහට අපි ඒක හදනවා. එහෙනම් මේ පළවෙනි පියවරයේදී ඔය දෙක කෙටියෙන් පැහැදිලිව විස්තර වීම වෙන්න ඕනේ. එතකොට මේ හැම කරුණක්ම නම් කිරීම සඳහා ලකුණු 8ක් ලැබෙනවා. දැන් ඔයා මේකේ භූමිය නිරීක්ෂණය සහ සේවාලාභය සමග සාකච්ඡා කිරීම කියලා කිව්වනම් ලකුණු 8ක් ලැබුණා. එතකොට විස්තර කිරීම සඳහා ලකුණු 10ක් ලැබෙනවා. එහෙනම් පුතේ මේ කරුණ හරියට ලියලා විස්තර කිරීම කියන එක වැදගත්. මහා ලොකු ඡේද පිටින් පැහැදිලි නැති ඒවා ලියන්නේ නැතුව බොහොම සහැල්ලුවෙන් අපි පළවෙනි එක දාලා මෙහිම ලියලා ඒ යටතේ අවශ්‍ය විස්තර ටික ලියුවනම් හරි. ඊට පස්සේ දෙවෙනි කරුණ කියලා දාලා අපිට දෙවෙනි එකට යන්න පුළුවන්. එතකොට අපේ පිළිතුර හරි පැහැදිලි, කෙටි, ඒ වගේම අවශ්‍ය දේ හරියටම ලියලා තියෙනවා ලකුණු ලබා ගන්න පහසුයි. ඊට දෙවෙනි කරුණ තමයි භූමි සමීක්ෂණය. භූමිය නිරීක්ෂණය සහ භූමි සමීක්ෂණය කෙනෙක් කියලා පුළුවන් දෙකම එකයි කියලා. නෑ. භූමිය නිරීක්ෂණයේදී අපි බලන්නේ මතු පිටින් නිකන් භූමියේ ස්වභාවය. භූමි සමීක්ෂණයේදී අපි ගාව තියෙන සේවාලාභියාගේ රුචිකත්වය, අපි ගාව තියෙන භූමියේ පසේ ස්වභාවය, භූ විෂමතා ලක්ෂණ ආදිය. එහෙනම් දැන් අපි භූමි සමීක්ෂණය කරන්නේ මොකද්ද? මේ භූමිය අපි සැලසුම් කරනවා තියෙන ලක්ෂණත් එක්ක සේවාලාභියාගේ රුචිකත්වය සම්පූර්ණ වෙන විදිහට සුදුසු භූමි අලංකරණ සැලැස්මක් ගැන අපි සැලසුමක් සකස් කිරීම තමයි මේ භූමි සමීක්ෂණයේදී සිදු කරන්නේ. එතන මෙතෙන්දී භූමි අලංකරණයේ සිදු කළ යුතු තත්ත්වය, ස්ථානීය ස්වභාවය සහ සේවාලාභියාගේ තොරතුරු දන්න නිසා අපි මොකද භූමි සමීක්ෂණයේදී කරන්නේ? භූමියට කළ යුතු වෙනස්කම් හඳුනා ගන්නවා. පාසේ තත්ත්වය කොයි වගේද කියලා අපි බැලුවනම් අපි කරන්න යන සැලසුමට අනුව පසේ තත්ත්වය කොයි විදිහට තියෙන්න ඕනද කියන එක ගැන සොයා බලනවා. ඒ වගේම භූමියේ බෑවුම පිළිබඳව බලලා ගැළපෙන විදිහට භූමියේ බෑවුම සැලසුම් කරනවා. කොහොමද අපි මෙතන භූමි අලංකරණ සැලැස්ම ගොඩනගා ගන්න කියලා. ඒ වගේම භූමියේ දිග පළල අරගෙන පාති දාන ස්ථාන. ඒ වගේම අපි ප්‍රතිමා එහෙම සවි කරනවා නම් ඒව තියන්න ඕන ස්ථාන. ඊළඟට ශාක වැටි දාන්න ඕන නම් මේ දැන් පාරක් තියෙනවා නම් අපි එතනට ශාක වැටියක් දාන්න ඕන කියලා තීරණය කරනවා. ඊළඟට ළමයින්ට සෙල්ලම් කරන ප්‍රදේශයක් තියෙනවා නම් එහෙම නැත්නම් නිදහස් අවකාශයක් තියෙනවා නම් මේ තෘණ පිට්ටනියක් ඒ හරියට දා ගන්න ඕනේ. නිදහසේ වාඩි වෙලා ඉන්න නම් සෙවන ශාක තියෙනවා. එතකොට අපේ භූමි සැලැස්ම ගැන අපි හිතාගෙන ඒ භූමි සැලැස්ම තුළ තිබිය යුතු එක් එක් අංග පිහිටිය යුතු ස්ථාන තීරණය කිරීම භූමි සමීක්ෂණයේදී සිදු කරනවා. එතකොට මෙහෙනම් මොකක්ද අපි ලියන්නේ? භූමි සමීක්ෂණයේදී කරන්නේ සේවාලාභියාගේ රුචිකත්වය සහ භූමියේ ස්වභාවය දන්න නිසා ඒවට ගැළපෙන විදිහට භූමි සැලැස්මට ගැළපෙන විදිහට භූමිය සැලසුම් කිරීම තමයි කරන්නේ. එතෙන්දී භූමියේ පාති දාන ස්ථාන, ශාක සිටුවන ස්ථාන, ඊළඟ තෘණ පිටි යොදන ස්ථාන වගේ විවිධ අංග ස්ථාපනය කළ යුතු ස්ථාන හඳුනා ගැනීම සිදු කරනවා. එහෙනම් ඔයත් ඔච්චර අපිට කියන්න තියෙන්නේ. ඒ ඇති කරුණ නම් කරාට ලකුණු 8ක් ලැබුණා. විස්තරේ ලකුණු 10ක් මේ විදිහට ලිව්වම අපිට ලැබෙනවා. ඊළඟ තුන්වෙනි පියවර. දැන් ඔන්න අපි භූමියේ සේවාලාභියගේ අවශ්‍යතාවයක් ගන්න. භූමිය ගැන දල අවබෝධයක් අරගෙන හදන ආකාරය ගැන අපි දැන් දල වශයෙන් අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඊළඟට අපි මේ සැලසුම සංවර්ධනය කරනවා. සැලසුම සංවර්ධනය කරනවා කියන්නේ අපි දල වශයෙන් හදාගත්තු දේ භූමියට ගැලපෙන විදිහට නිවැරදිව සැලසුම හදා ගන්න ඕනේ. එතෙන්දී අපිට අවශ්‍ය කරනවා භූමියේ සිතියම. භූමියේ හදාගත්ත ප්ලෑන් එකක් අපි ගන්නවා. අරගෙන එකෙන් කොපීස් ගොඩක් ගන්නවා.
කීපයක් කොපි කීපයක් අරගෙන පළවෙනි එකේ කරන්නේ මොකද්ද? දැනට අපේ භූමි සමීක්ෂණය සහ භූමි නිරීක්ෂණය ලබාගත් තොරතුරු මේ සිතියම් මත ලකුණු කරගන්න. දැනට භූමිය කොහොමද තියෙන්නේ? ඒක තුල වෙනස් නොකළ යුතු අංග මොනවාද? මේ විවිධ අංග ස්ථාපනය කළ යුතු මූලික ස්ථාන මොනවාද? හඳුනාගෙන මේ සිතියම මත සටහන් කිරීම කරනවා. අපි මේකට කියනවා මූලික සැලැස්ම කියලා. මේ නැත්තම් ප්‍රාථමික සැලැස්ම. මූලික සැලැස්ම. ඒකට ඒ හදාගත්තන් පස්සේ ප්‍රාථමික සැලැස්ම එහෙම නැත්තම් බබල් ඩයග්‍රෑම් එකට යන්න ඕනේ. බබල් ඩයග්‍රෑම් එක කියලා කියන්නේ අපේ භූමියේ අපි ප්‍රදේශ නිශ්චිතව ලකුණු කරනවා මෙන්න මේ ටිකේ තුන පිටියක්. ගෙදරට පහලින් වතුර එක්ක හුවෙන තැන නම් අපි එතන පොකුණක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ භූමියේ ස්වභාවයත් එක්ක තමයි අපි මේ නිර්මාණ කටයුතු සැලසුම් කරන්නේ. මේ දේවල් ටික හරියට සැලසුම් කරගෙන ඉවර වෙලා මේ බබල් ඩයග්‍රෑම් එක සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රාථමික සැලසුම සකස් කරගන්න ඕනේ. ඊළඟට අපි මේකත් අරන් ගිහිල්ලා අපේ සේවාලාභියත් එක්ක කතා කරන්න ඕනේ. දැන් ඔන්න මගේ සැලැස්ම මේක. ඔයා මොකද මේ ගැන හිතන්නේ? ඔයාලට මේක වෙනස් වෙන්න ඕනද? සමහරවිට සේවාලාභිය බොහොම එකපාරම අම්මෝක ලස්සනයි මම ඕකට කැමතියි කියන්නවා. නැත්තම් එයාට අඩුපාඩු පේනවා. එයා මේක පෙන්නලා මෙතන මෙහෙම වෙනස් වෙන්න කියලා අපිට අපෙන් ඉල්ලන්න පුළුවන්. ඒකට ඒ අනුව අපි සැලැස්ම සකස් කිරීම කරන්න ඕනේ. එහෙනම් මොකද්ද ප්‍රාථමික සැලැස්මෙන් පස්සේ අවසාන සැලසුම සංවර්ධනය තමයි හතරවෙනි පියවර. එතෙන්දි මූලිකම දේ තමයි සකස් කරගත්ත බබල් ඩයග්‍රෑම් එක සේවාලාභියාට පෙන්නලා එයාගේ අදහස් දැනගෙන ඒ අනුව අවසාන සැලැස්ම නිර්මාණය කරනවා. මේ අවසාන සැලැස්මේ ඒ අපි වෙන් කරගත්තු ප්‍රදේශ සංකේත වලින් ලකුණු කරනවා. වර්ණ ගන්වනවා. ඒ සිතියම අර අවසාන භූමි අලංකරණ සැලැස්ම විදියට අවසාන කිරීමක් කරනවා. එතකොට අපිට පුළුවන් නම් ත්‍රිමාණ ක්‍රමකරණය කරන්න පුළුවන් නම් පරිගණකය හරහා අපිට මේ භූමි සැලැස්මේ අවසාන පෙනුම කොහොමද කියලා ත්‍රිමාණ සටහනක්ම විනුත් පෙන්වන්න පුළුවන්. ඒකට සේවාලාභියාට එයාගේ භූමි අලංකරණ සැලැස්ම ගැන මූලික හොඳ දැනුමක් සහිතව ඒ ගැන තමන්ගේ අදහස් දක්වලා අවශ්‍ය විදිහට සිදු වෙලාද කියලා අවබෝධ කරගන්න පුළුවන්. එනවන අවසාන සැලැස්ම හදුවා හතරවෙනි පියවරේදී. මොකද්ද කරේ? අවසාන සැලැස්මට මේ ප්‍රාථමික සැලැස්ම එහෙම නැත්නම් බබල් ඩයග්‍රෑම් එක සේවාලාභියාට පෙන්නලා සාකච්ඡා කළා. ඒ අනුව සිටියම මේ අපේ දර්ශනය අවශ්‍ය විදිහට අපේ සැලසුම අවශ්‍ය විදිහට වෙනස් කරලා සංකේත වලින් නිරූපණය කළා වර්ණ ගන්වලා ඒ සිටිය මේ භූමි අලංකරණ සැලැස්ම අවසන් කරනවා. ඊළඟට මේකේ ත්‍රිමාණ සැලසුමක් හදන්න පුළුවන් නම් ඒකත් හදලා සේවාලාභියට පෙන්නනවා. අවසාන පියවර තමයි දැන් අපේ භූමි අලංකරණ සැලැස්ම හරි අපි මේකට ප්‍රමාණ බිල්පතක් සකස් කරන්න ඕන. මොකද්ද මේ ප්‍රමාණ බිල්පත කියලා කියන්නේ? මේ භූමි අලංකරණ සැලැස්ම ආරම්භයේ සිට අවසාන කිරීම දක්වා එක් පියවර සඳහා යන වියදම් ලයිස්තුවක් සකස් කරන්න ඕනේ. අපි හිතමු බිම් සැකසීම කියලා. බිම් සැකසීමට නම් මෙච්ච එක එකකයක් අපිට කියන්න පුළුවන් පැයක් හරි එහෙම නැත්නම් මේ වර්ග මීටරයක් සඳහා හරි අය කරන විදියක් තියෙනනේ. අන්නේ අය කිරීම දාල වර්ග මීටර රුපියල් 100 ගානේ වර්ග මීටර 50ක් තියෙනවා. ඒකට කොච්චර යනවද? අන්නේ විදිහට හැම ක්‍රියාකාරකමකටම මේ භූමි අලංකරණ සැලැස්ම ස්ථාපනයේදී මුදල් වැය කළ යුතු හැම ස්ථානයක්ම ආවරණය වෙන විදිහට මේ ප්‍රමාණ විල්පත සකස් කරන්න ඕනේ. ඒකදී අවසානයේදී අපි ඒකට ඇතුළත් කරන මූලික බිම් සැකසීමේ වියදම ඊට පස්සේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ. මේ භූමියේ දැනට පවතින අනවශ්‍ය අංග ඉවත් කරන්න යන වියදම, ඊළඟට මෘදුઅංග ස්ථාපනය කරන්න යන වියදම, දෘඩාංග ස්ථාපනය කරන්න යන වියදම, කම්කරු ශ්‍රමයට වියදම සහ අවසාන වශයෙන් මේ භූමි අලංකරණ සැලැස්ම නිර්මාණය කර මගේ වියදම කොච්චරද කියන එක ඔක්කොම ඇතුළත් වෙන විදිහට ප්‍රමාණ බිල්පත් සකස් කරලා සිතියමත් එක්ක පාරිභෝගිකයට එනද සේවාලාභියට ලබා දෙන්න ඕනේ. එතකොට අපි ප්‍රධාන පියවර 5ක් කතා කරා. ඒ පියවර 5 නම් කිරීම කරලා තිබ්බනම් නිවැරදිව ලකුණු 8 ගානේ 40ක් ලැබුණා. විස්තර කරලා තියෙනවා නම් මේ 5ට ලකුණු 10 ගානේ 50ක් ලැබුණා. එතකොට එතන ලකුණු 90යි අර්ථ දැක්වීමේ ලකුණු 10ත් එක්ක ලකුණු 100ක් 5 ප්‍රශ්නෙට ලැබුණා. ඉතින් පුතේ ඕගොල්ලෝ කල්පනා කරන්න ලියපු අය නම් අපි මේ විදිහට ලිව්වද? අපේ විස්තරේ ගොඩාක් වැඩියෙන් තිබ්බත් අවශ්‍ය කරුණු ටික තිබ්බොත් ගුරුවරයා මුල ඉඳන් අගට කියවලා ලකුණු දෙනවා. හැබැයි
ඔයාලා පැහැදිලිව අපි කියන්නේ short and sweet කියලා. ඒ විදිහට පැහැදිලිව කෙටියෙන් ලියුවනම් හරි පහසුවෙන් ගුරුවරයා ඔයගලන්ට ලකුණු ටික ලබා දෙනවා. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ පහ ප්‍රශ්නයේ B කොටසට යමු. පුනාජනීය බලශක්ති භාවිතයේ වැදගත්කම හා ජෛව පද්ධති සඳහා එයින් ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න. ඔන්න අපෙන් අහලා තියෙන තව ප්‍රශ්නයක්. පුනාජනීය බලශක්ති භාවිතයේ වැදගත්කම. අද කාලයේ ගැළපෙන විදිහේ ප්‍රශ්නයක් තමයි මෙතන හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒවාත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මොනවද මේ පුනාජනීය බලශක්තිය කියලා කියන්නේ? පුනාජනීය බලශක්තිය කියලා කියන්නේ නැවත නැවත භාවිතා කළත් ඡය නොවන නැවත නැවත උත්පාදනය වෙන බලශක්ති ප්‍රභව වලට අපි කියනවා පුනාජනීය බලශක්ති ප්‍රභව කියලා. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් සූර්ය ශක්තිය, සුළං බලය, උදම් බලය, ජල විදුලිය මේ වගේ දේවල් පුනාජනීයයි. අපි සුළඟ පාවිච්චි කරා කියලා සුළඟ ඉවර වෙන්නේ නැහැ. නැවත නැවත ඇති වෙනවා. ඡය වීමක් නැහැ. සූර්යාලෝකයත් එහෙමයි. එහෙනම් මෙන්න මේ ශක්ති ප්‍රභව භාවිතයෙන් පසු නැවත නැවත ඉවත් නොවන ශක්ති ප්‍රභව වලට අපි කියනවා පුනාජනීය ශක්ති ප්‍රභවයක් කියලා. ඉතින් පුතේ මේ ප්‍රශ්නේදී පළවෙනියටම අපි පුනාජනීය ශක්ති ප්‍රභව කියන එක අර්ථ දක්වන්න ඕනේ. එතෙන්ට අපිට ලකුණු 12ක් ලැබුණා. ඊළඟට පුනාජනීය බලශක්ති භාවිතයේ වැදගත්කම සහ ප්‍රතිලාභ. එහෙනම් මෙතෙන්දී වැදගත්කම විතරක් ලියලා හරියන්නේ නැහැ. වැදගත්කමත් ඕනේ ප්‍රතිලාභත් ඕනේ. එහෙම ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නේ කොටස් දෙකයි වැදගත්කම වෙනම කරුණු 4කින් විතර විස්තර කරන්න. ඊළඟට භාවිතයේ අපි කිව්වේ ප්‍රතිලාභනේ දෙවෙනියට හරියන්නේ. ප්‍රතිලාභ නැවතත් කරුණු 4කින් විතර විස්තර කරන්න. එහෙම වුණොත් තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. අපි දැකපු දෙයක් තමයි ගොඩක් අය වැදගත්කම ලියලා තිබුණා කරුණු 5ක් 6ක් ප්‍රතිලාභ ලියලා තිබුණේ නැහැ. ඒක ලියනකොටත් ඔයා මේ ලියන්නේ මම වැදගත්කම් මේ තියෙන ප්‍රතිලාභ කියලා පැහැදිලි කිරීම වැදගත්. එහෙනම් අපි අර්ථ දැක්වීම ලියවනේ. අපි දැන් ලියමු පුනාජනීය බලශක්ති භාවිතයේ වැදගත්කම කියලා චූටි මාතෘකාවක් කියලා ඉරකුත් ගහලා ඒ ඇති කරුණු ටික ලියන්න. පැහැදිලි බව අංක 1. පළවෙනි එක තමයි පරිසර දූෂණයක් සිදු නොවීම. එහෙම නැත්නම් පරිසර දූෂණය අවම වීම කියලා අපි ලියමු. පරිසර දූෂණය අවම වීම පළවෙනි කරුණ. මොකක්ද කියන්නේ මේ පුනාජනීය බලශක්ති ප්‍රභව කියලා කියන්නේ අපේ පරිසරයේ තියෙන ස්වාභාවික සම්පත්. මේ ස්වාභාවික බලශක්ති සම්පත් භාවිතා කරනකොට අපද්‍රව්‍ය ජනනය වීම ඉතාමත් අඩුයි. ඒක නිසා පරිසරයේ සිදුවන දූෂණය හානිය ඉතාමත් අවමයි. එහෙනම් ලියනවා පුනාජනීය බලශක්ති ප්‍රභව භාවිතයේදී අපද්‍රව්‍ය උත්පාදනය වීම සිදුවන්නේ ඉතා සුළු වශයෙන්. එම නිසා පරිසර දූෂණය ඉතාමත්ම සුළු වශයෙන් තමයි සිදු වෙන්නේ. ඔය ඇති ඊට ලියන්න එපා. දෙවෙනියට අපි ලියමු අවසන් නොවීම නැවත නැවත ලැබීම. එහෙම නැත්නම් අපි කියනවා ඡය නොවි නැවත නැවත ලබාගත හැකි වීම එක වැදගත්කම. අවසන් නොවි නැවත නැවත ලබාගත හැකි වීම. ඒ කොහොමද ඒක වෙන්නේ? මේ පුනාජනීය බලශක්ති ප්‍රභව ස්වාභාවික සම්පත් මේවා ස්වාභාවිකවම නැවත ජනනය වන සම්පත්. අපි භාවිතා කරා කියලා ඡය වෙන්නේ නැහැ ඒ නිසා. නමුත් පොසිල ඉන්ධන බලන්න අපි භූමියෙන් හාරාරම් පාවිච්චි කරන පොසිල ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් කියනවා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පරිසරයේ ස්වාභාවිකවම උත්පාදනය වෙන ජල බලශක්ති ප්‍රභව. මේවා භාවිතා කළා කියලා අවසන් වීමක් වෙන්නේ නැහැ. භාවිතා කරන්න නැවත නැවත උත්පාදනය වීම සිදු වෙනවා. ඒ නිසා අඛණ්ඩ ප්‍රවාහයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි එක අපිට යන වියදම ඉතාමත් අවමයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සඳහා යන වියදම ඉතා අවමයි. එතකොට මතක තියාගන්න මෙහෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ලබා ගන්න වැය කරන මූලික ප්‍රාග්ධනයේ චුට්ටක් වැඩි. හැබැයි එතනින් පස්සේ අමුද්‍රව්‍ය සඳහා වියදම ඉතාමත් අවමයි. දිගින් දිගටම අපිට ඉතා අඩු මුදලකට එහෙම නැත්නම් පිරිවැයක් නැතුව මේ සම්පත් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ බලශක්තිය භාවිතයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයේදී ප්‍රධාන වශයෙන් වියදම් සිදු වෙන්නේ අමුද්‍රව්‍ය ඉදිකිරීම ශ්‍රමය හා නඩත්තුව සඳහා පමණයි. ඉන්ධන සඳහා ඒ වගේම ඉන්ධන ආනයනය සඳහා යන වියදමක් නැහැ. ඒ නිසා
මෙන්න මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලින් අපිට ලැබෙන්නේ අපිට වැය වෙන්නේ ඉතාමත් අවම පිරිවැයක්. ඊළඟ අපිට තව එකක් කියන්න පුළුවන් බල ශක්ති සුරක්ෂිතතාවය ඇති වෙයි කියලා. මොකද්ද මේ බල ශක්ති සුරක්ෂිතතාවය කියන එකේ අදහස? ඒ කියන්නේ ඔන්න අපි දැන් නම් බල ශක්ති සුරක්ෂිතතාවය නැහැ. බල ශක්ති සුරක්ෂිතතාවය කියන එකේ අදහස මිනිසුන්ට අවශ්‍ය කරන හැම අවස්ථාවකම අවශ්‍ය ප්‍රමාණයට අපිට බල ශක්තිය භාවිත කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපිට ඕන හැම වෙලාවකම බල ශක්තිය තියෙන්න ඕන. අපිට දැන් විදුලි බලය ආශ්‍රිතව මේ බල ශක්ති සුරක්ෂිතතාවය නැති වෙලා තියෙනවනේ. මොකද ප්‍රමාණවත් නොවන නිසා తాවකාලික විසන්ධි කිරීම තියෙනවා. ඒතකොට අපිට ඒ වෙලාවට මොන දෙයක වුණා වුණත් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතයේදී මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව ක්ෂය වීමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේකෙදි අපිට ඉවර වීමක් වෙන්නේ නැති නිසා අඛණ්ඩ ප්‍රවාහයක් ලබා ගන්න පුළුවන් නිසා දිගින් දිගටම බල ශක්තිය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න මම කරුණු 4ක් කිව්වා. ඊට අමතරව ඔයාලට ලියන්න පුළුවන් විදේශ විනිමය උපදවාගත හැක. මේ අපේ වගේ රටක අපේ ධර්ම කලාපීය රටක සූර්ය ශක්තිය ඕන තරම් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ සූර්ය ශක්තියෙන් බල ශක්තිය නිපදවන්න. අපිට මේ අමතර බල ශක්තිය අපනයනය කළා පිට රටවල් වලට විකුණලා ආදායමක් උපයන්නත් පුළුවන්. ඔය කරුණු 5ක් කිව්වනේ. ඔය කරුණු 5න් මොනවා හරි කරුණු 3යි බැලුවේ මේ බල ශක්ති භාවිතයේ වැදගත්කම ගැන. එහෙනම් පුනර්ජනනීය බල ශක්ති භාවිතයේ වැදගත්කම ගැන අපි කතා කරලා ඉවරයි. ප්‍රශ්න තා කොටසක් තියෙනවා. මොකද්ද? එයින් ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න. දැන් අපි යන්න ඕනේ ප්‍රතිලාභ ලියන්න. මොනවද මේ පුනර්ජනනීය බල ශක්ති භාවිතයේ ප්‍රතිලාභ? ලිව්ව මාතෘකාව පුනර්ජනනීය බල ශක්ති භාවිතයේ ප්‍රතිලාභ. ඉරක් ගහන්න. ඒ යටතේ ලියන්න පළවෙනි එක තමයි මෙතෙන්දී අපිට කියන්න පුළුවන් වායු ගෝලීය උෂ්ණත්වය එහෙම නැත්නම් පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැළකීම. ඒ කොහොමද? අපි දන්නවා පොසිල ඉන්ධන දහනයේදී අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් පිට වුණත් මේ පුනර්ජනනීය බල ශක්ති භාවිතයේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉතාමත්ම අවමයි. එතකොට මොකද වෙන්නේ? එතකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යන්නේ නැහැ කියන්නේ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමට ඒක අඩු වෙන්න හේතුවක් වෙනවා. එතකොට පළවෙනි වැදගත්කම ලිව්වා. දෙවෙනි එක පරිසර දූෂණය අවම වීම නිසා පරිසර පද්ධතිය ආරක්ෂා වීම. එහෙම නැත්නම් කෙලින්ම පරිසර පද්ධතිය ආරක්ෂා වීම. එහෙම වෙන්නේ ඇයි? අපි දන්නවා මේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතයේදී අපද්‍රව්‍ය උත්පාදනය වීම ඉතාම අවමයි. අපි කිව්වා ඒක නිසා පරිසර දූෂණයක් වෙන්නේ නැහැ කියලා. පරිසර දූෂණයක් වෙන්නේ නැහැ කියන්නේ ස්වාභාවික පරිසරයේ තියෙන ජෛව පද්ධතිය ආරක්ෂා වෙන්න මේක හේතුවක් වෙනවා. ඊළඟට දේශගුණික විපර්යාස අවම වෙනවා. ඒ කොහොමද? අපි දන්නවා දුවේ පුතේ මේ මිනිසුන් අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් වගේ මේ අපි කියන හරිතාගාර වායු ගෝලයට නිකුත් කරනකොට මේ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක දේශගුණික විපර්යාස සිදු වෙනවා. වර්ෂාව ලැබෙන රටාව වෙනස් වෙනවා, උෂ්ණත්වය ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන එක වළක්ව ගන්න පුළුවන් මේ පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන්. අපි දන්නවා පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය ඉතාමත් අවමයි. ඒ නිසා සිදුවන හානිය ඉතා අවමයි ජෛව පද්ධති වලට. ඊළඟට ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා වීමක් සිදු වෙනවා පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන්. ස්වාභාවික වාසස්ථාන කියලා කියන්නේ අපි දන්නවා පරිසරයේ ජීවත් වෙන සතුන්ගේ. ස්වාභාවික වාසස්ථාන වලට හානි සිදු වෙන්නේ නැහැ. පුනර්ජනනීය බල ශක්ති භාවිතයේදී අපිට පරිසරයට වන දූෂණය අවමයි. ඒ වගේම අවශ්‍ය කරන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒක නිසා මේ හරහා පරිසරයේ තියෙන ස්වාභාවික පරිසර පද්ධති වලට හානි වීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කරුණු වැදගත්කම් 3ක් නම් කරලා විස්තර කිරීමටත් ප්‍රතිලාභ 3ක් කියලා විස්තර කිරීමටත් ලකුණු ලබා දීලා තිබ්බා. මෙතෙන්දී හැඳින්වීම සඳහා ලකුණු 10යි. භාවිතයේ වැදගත්කම් නම් කිරීම සඳහා කරුණු 3ට ලකුණු 15යි. විස්තරය සඳහා කරුණු 3ට ලකුණු 10 ගානේ 30යි. ඒ විදිහටම ප්‍රතිලාභ සඳහා නම් කිරීමට ලකුණු 15යි, විස්තරයට ලකුණු 30යි, ලකුණු 100 නිර්මාණය වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මෙහෙම කතා කරාම මේ ප්‍රශ්න හරි ලේසියි කියලා.
ඔව් පුතේ හරිම ලේසි. අපේ අඩුපාඩුව තියන්නේ අපි මේ ප්‍රශ්න හරියට අවබෝධ කරගන්නේ නැති වීම. හරි. අපි බලමු පස්වෙනි ප්‍රශ්නයේ C කොටස. ගිල්ලුම් අච්චු යොදා ගනිමින් රබර් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය විස්තර කරන්න. ගිල්ලුම් අච්චු අපි කතා කරනවා නේද අච්චු භාවිතයෙන් රබර් භාණ්ඩ නිෂ්පාදනය. උදාහරණ ග්ලව්සස් ආන් එක ගැන තමයි අහන්නේ. අපි බලමු මේකේ ප්‍රධාන පියවර මොනවද කියලා. පළවෙනි එක තමයි රබර් ශීලය කේන්ද්‍ර අපසරණය කිරීම. දෙක සංයුක්ත කිරීම. තුන පළමු ගිල්වීම. හතර ආංශික වියලීම. පහ දෙවන ගිල්වීම. හය වියලීම. හත වල්කනයිස් කිරීම. අට අච්චුවෙන් ගැලවීම. ඔන්න ප්‍රධාන පියවර 8. එතකොට මෙතන ගිල්ලුම් අච්චු අපි කිව්ව මේක ගිල්ලුම් අච්චු යොදා ගැනීමෙන් රබර් භාණ්ඩ නිෂ්පාදනයනේ. මේක ගිල්ලුම් අච්චු යොදා ගැනීමෙන් රබර් භාණ්ඩ නිෂ්පාදනය 8 දක්වන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කරුණු 8 පැහැදිලි කරන්න ඕනේ. පළවෙනි එක අර්ථ දැක්වීම ලියනකොට අපි කියන්නේ වෙන්නේ මොකද්ද? සංයුක්ත රබර් කිරි තුලට අච්චුවක් ගිල්වලා නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ගිල්ලුම් භාණ්ඩ නැත්නම් ගිල්ලුම් අච්චු නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. මේ ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි ශීර්ය කේන්ද්‍ර අපසරණය කිරීම. අපි දන්නවා රබර් ගහෙන් ලබා ගන්නා කිරි උකු බවෙන් ඉතා අඩුයි, ජල ප්‍රතිශතය ඉතාමත් ඉහළයි. ඒක නිසා අපි කේන්ද්‍ර අපසරණය මගින් වැඩිපුර තියෙන ජලය ඉවත් කරලා දානවා. සාන්ද්‍රණය වැඩි කරගන්නවා. එතෙහෙනම් මොකද ලියන්නේ? ශේෂ්ත්‍රයෙන් එකතු කරගත්ත කිරිවල අමතර ජලය වැඩිපුර ඇති ජලය ඉවත් කළා සාන්ද්‍ර ද්‍රාවණයක් සකස් කර ගැනීම කේන්ද්‍ර අපසරණය මගින් සිදු කරනවා. ඊළඟට සංයුක්ත කිරි. සංයුක්ත කිරි කියලා කියන්නේ මේ කේන්ද්‍ර අපසරණය කරපු කිරිවලට විවිධ රසායනික ද්‍රව්‍ය දාලා අපි මේක සාන්ද්‍ර කිරි බවට තවදුරටත් සාන්ද්‍රණය වැඩි කර ගැනීමක් කරනවා. මොකද කිව්වේ? කේන්ද්‍ර අපසාරිත කිරිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා තවදුරටත් සාන්ද්‍රණය වැඩි කර ගැනීම කරනවා. ඊළඟට පළමු ගිල්වීම. අපි මොකද කරන්නේ? අපේ අච්චුව ග්ලව්ස් එකක් නම් අතේ හැඩයට හදපු අච්චුව. මේ අච්චුව මේ සංයුක්ත කිරියකේ ගිල්වනවා. සංයුක්ත කිරියකේ මේ අච්චුව ගිල්වනවා. ඒක තමයි පළමු ගිල්වීම කියලා කියන්නේ. එහෙනම් අපේ නිෂ්පාදනය කරන භාණ්ඩයට අදාළ අච්චුව මේ සංයුක්ත ශීරයේ ගිල්වලා අපේ ඒක මත තට්ටුවක් විදිහට රබර් කිරි තවරා ගැනීම සිදු කරනවා. ඊළඟට ආංශික වියලීම. ආංශික වියලීමේදී අපි කරන්නේ භාගයට මේ අච්චුව වියලනවා. එහෙනම් මොකද කරන්නේ? මේ අච්චුව තරමක් දුරට වියලා ගැනීම තියෙනවා. එතකොට ආයසරයක් ගිල්වන්නොත් හොඳින් නැවත මේ ශීරය මේ ආලේප වීමක් වෙන නිසා. හරිද? දැන් ඔන්න මේ ආංශික වියලලා තියෙන. වියලලා බැලුවාන් පස්සේ අපිට හිතෙනවා නම් මේක මේ තියෙන රබර් මේ ස්තරය මේකේ ගෑවිලා තියෙන රබර් ස්තරය මදි කියලා දෙවන මාර්ග ගිල්වන්න පුළුවන්. එහෙනම් දෙවනි ගිල්වීම කියලා කියන්නේ නැත්නම් නැවත ගිල්වීම කියලා කියන්නේ නිමි භාණ්ඩයේ ස්වභාවය අනුව අවශ්‍ය ප්‍රමාණයේ ලේයර් එක ස්තරයක් ලබා ගන්න අපි නැවත මේ අච්චුව මේ සාන්ද්‍ර සංයුක්ත රබර් ද්‍රාවණය තුල ගිල්වනවා. ඊට පස්සේ වියලීම. දැන් ඔන්න අපි ඇති වෙන ගිල්වගෙන තියෙන දැන් හොඳින් මේක වියලා ගන්නවා. වියලා ගත්තයින් පස්සේ හත්වෙනි පියවර විදිහට වල්කනයිස් කිරීම කරනවා.
වල්කනයිස් කිරීම කියන එකේ වැදගත්කම මොකද්ද? මොකද්ද මේ වල්කනයිස් කිරීම කියන්නේ? අපි දන්නවා පුතේ රබර් වල විශේෂ ලක්ෂණයක් තමයි එයා ඇදෙනවා. හැබැයි ඇදුනම නැවත මුල් පිහිටීමට යන්න තියෙන හැකියාව අඩුයි. මොකද මේ රබර් දාම අතර හරස් බන්ධන නැහැ. ඒතකොට ඇද්දයින් පස්සේ ආපහු හිටි ප්‍රමාණයට අඩුවීම සිදු වෙන්නේ නැහැ. ඒක අපිට පාඩුවක්. හිතන්නකො ටයර් එකක් එහෙම හැදුවා කියලා. එතකොට පාර යනකොට රත් වුණාම ටයර් එක දික් වෙලා විශාල වෙනවා. රෝදයෙන් ගැලවෙනවා. ඒක හරියන්නේ නැහැ. ප්‍රමාණය ඒ විදිහටම හොඳට තියෙන්න ඕන. ඒ සඳහා අපි මොකද කරන්නේ? වල්කනයිස් කිරීම කරනවා. මේ රබර් දාම අතර හරස් බන්ධන නැති නිසානේ මේ විදිහට මේ ඇදුනම ප්‍රමාණයට නැවත එන්න බැරි. එහෙනම් අපි හරස් බන්ධන හදනවා සල්ෆර් දාලා. මේ රබර් වලට සල්ෆර් මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 150 වගේ උෂ්ණත්වයට සෙල්සියස් අංශක 100 කියලා තමයි පොතේ ගන්න. ඒක නිසා 100 ගමු. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට රත් කරනවා. එතකොට මේ සල්ෆර් වලින් රබර් දාම අතර හරස් බන්ධන හදලා මේ රබර් වල ප්‍රත්‍යස්තතාවය ඒවත් දැඩි බව වැඩි කරනවා. ප්‍රත්‍යස්තතාවය කියන එකේ අදහස තමයි මේ ඇද්දයින් පස්සේ නැවත මුල් පිහිටීමට පැමිණීමේ හැකියාව. ඒක වැඩි වෙනවා. අපි වල්කනයිස් කරාම මොකද මේ හරස් බන්ධන මගින් නැවත මුල් පිහිටීම ලබා ගන්න උත්සාහ කිරීම නිසා. ඊළඟට අවසාන පියවර අච්චුවෙන් ගැලවීම. වල්කනයිස් කරපු රබර් ඊට පස්සේ අපි අච්චුවෙන් ගලවලා නිමි භාණ්ඩයක් විදිහට නිර්මාණය කරගන්න. ඔන්න ඔය ටික තමයි මෙතන ලියවෙන්න ඕනේ. එතෙන්දී හැඳින්වීම සඳහා ලකුණු 12ක් දුන්නා. පියවරට නම් කරන්න ලකුණු 5 ගානේ. ඒ වගේම පියවරට විස්තර කරන්න ලකුණු 6 ගානේ ලබා දුන්නා. ඉතින් පුතේ ඇත්තටම අපි මේ වැවිලි භෝගකත් පාඩමේදී ගිල්ලුම් මච්චු මගින් රබර් භාණ්ඩ නිෂ්පාදනය ගැන හොඳට විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඒක තමයි මෙතන අහලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව පැහැදිලිව උත්තර සැපීම කරන්න පුළුවන් වෙන්නේ නැති ඔයාලට. හරි. අපි දැන් පස්වෙනි ප්‍රශ්නේ ඉවර කරා. අපි තියෙන්නේ දැන් හරිද ඔය පුතේ අපි පස්වෙනි ප්‍රශ්නේ ඉවර කරා. දැන් අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. සම සූක්ෂම පසු සම්පත් නිෂ්පාදනය තාක්ෂණයේ මත පදනම් වූ පසු සම්පත් නිෂ්පාදනයක් බවට පත් කිරීමේදී සිදු කළ යුතු වෙනස්කම් විස්තර කරන්න. ඉතින් මෙහෙම අපි කොටසක් උගනගෙන නැහැ නේද? හැබැයි මෙතන අහන්නේ සරලව අපෙන් මේ ශ්‍රමය මූලික කරගෙන ශ්‍රමය පදනම් කරගෙන සිදු වෙමින් තිබුණු සත්ත්ව පාලනය දැන් යන්ත්‍ර සූත්‍ර මගින් සිදු කරනවා. එතකොට අපිට කරන්න වෙනස්කම් මොනවාද කියන එක. එහෙනම් අපි මුලින්ම මෙතන හඳුන්වන්න ඕනේ පශු සම්පත් නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මොකද්ද මේ පශු සම්පත් නිෂ්පාදනය කියලා කියන්නේ? ගොවිපළ සතුන් භාවිතා කරලා මිනිසාගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න නිෂ්පාදන සිදු කිරීම තමයි පශු සම්පත් නිෂ්පාදනය කියලා කියන්නේ. එහෙනම් අපි මුලින්ම ලියනවා පශු සම්පත් නිෂ්පාදනය යනු ගොවිපළ සතුන් භාවිතා කර මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා විවිධ නිෂ්පාදන සිදු කිරීම. උදාහරණ ආහාර විදියට කිරි, මස් වගේ ඒවා. අපි ලබා ගන්න පශු සම්පත් තමයි මේ කිරි, බිත්තර, මස් වගේ දේවල්. ඊට අමතරව ලොම්, සත්ව සම ඒ දේවලුත් අපි ලබා ගන්නවානේ. ඒවත් පශු සම්පත් නිෂ්පාදනයම තමයි. එතකොට දැන් අපි අපෙන් අහන්නේ ශ්‍රම සූක්ෂම පශු සම්පත් නිෂ්පාදනය තාක්ෂණයේ මත පදනම් වූ පශු සම්පත් නිෂ්පාදනයක් බවට පත් කරන්න මොනවද කරන්න ඕනි කියලා. එතකොට පළවෙනිම දේ තමයි දැන් අපි දන්නවා වැඩිපුර කිරි නිෂ්පාදනයක් ලබා ගන්න අපිට පුළුවන් මේ දෙමුම් ප්‍රභේද භාවිතා කරන්න. එහෙනම් අපි පළවෙනි එකට ලියනවා වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් අපි දැන් කරුණ නම් කරන්න ඕනේ. එතකොට අපි ලියනවා වැඩි නිෂ්පාදනයක් ලබා දෙන සත්ව විශේෂ නැත්නම් සත්ව වර්ග භාවිතය. ඒකට ලියනවා අපි මේ තාක්ෂණය පදනම් කරගෙන පශු සම්පත් නිෂ්පාදනය යෙදෙනකොට අපිට වැඩිපුර අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. වැඩිපුර නිෂ්පාදනයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැඩි නිෂ්පාදනය සපයන්න පුළුවන් උසස් ලක්ෂණ සහිත ගොවිපළ සතුන් යොදා ගැනීම කරන්න පුළුවන්.
ඒතර පළවෙනි කරුණ මේ විදිහට ලිව්වා. දෙවෙනි එක උසස් තත්ත්වයේ සත්ව නිවාස භාවිතා කිරීම. අපි භාවිතා කරන දැන් අපි ඔන්න දැන් උදාහරණයක් ගන්න මෙහෙම අපේ ලංකාවේ දැන් ඔයාලට මේක එතන උදාහරණ විදිහට ලියන්නත් පුළුවන්. අපේ ලංකාවේ සාමාන්‍ය ගව වර්ගය වෙන්නේ දේශීය බටු ගවය. දවසක කිරි නිෂ්පාදනය ලීටර් 20ක් විතර. එතකොට ඒ වෙනුවට අපිට පුළුවන් යුරෝපීය ගවයින් ආනයනය කළා එයාලා මෙහි ඇති කරන්න. එතකොට දවසක කිරි ලීටර් 90ක් විතර එක සතෙක්ගෙන් ගන්න පුළුවන්. අන්න අපි නිෂ්පාදනය වැඩි කරගන්න. හරිද? දෙවෙනි එක උසස් තත්ත්වයේ නිවාස භාවිතා කිරීම. අපි මේ භාවිතා කරන අපි මේ යොදා ගන්න බලාපොරොත්තු වෙන උසස් ලක්ෂණ සහිත මේ ගොවිපළ සතුන් සඳහා ගැළපෙන පරිසර තත්ත්ව සහිතව නිවාස ඉදි කරන්න ඕනේ. අපිට හොඳම උදාහරණය තමයි ෆ්‍රීසියන් ගවයින් සඳහා අපි එයාලට පරිසර තත්ත්ව පාලනය කළ හැකි නිවාස නිර්මාණය කරලා දෙන්න ඕනේ. එයාලට ගැළපෙන උෂ්ණත්වයක් පවත්වා ගත හැකි විදියට. ඒතකොට දෙවෙනි කරුණ හරියි. එතෙන්දී ඔයාලට උදාහරණ දෙන්න පුළුවන් නිවාස තුළ උෂ්ණත්වය ආර්ද්‍රතාවය ඊට පස්සේ පාලනය කළ හැකි ආකාරයට නිවාස ඉදි කිරීම කියලා. හරිද? ඊළඟ තුන්වෙනි කරුණ තමයි ගොවිපළ සතුන් හඳුනා ගැනීම සඳහා දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම. අපි දන්නවා ඉස්සර කාලේ ගොවිපළ සතුන් හඳුනා ගන්න අපි භාවිතා කරපු තාක්ෂණික ක්‍රමවේද මොකද්ද? හන ගහනවා. එහෙම නැත්නම් කනට අපි කියන්නේ ටැග් දානවා කියලා. අර කන ටැග් එක දානවා. එතන මේ වගේ ක්‍රම වෙනුවට අපිට RFID තාක්ෂණය වගේ තත්ත්වයෙන් ඉතාමත් ඉහළ හඳුනුම් ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඇයි මේ RFID තාක්ෂණයේ භාවිතයේ වැදගත්කම? මේ RFID තාක්ෂණයේ භාවිතා කිරීම මගින් අපිට හැකියාව ලැබෙනවා ගොවිපළ සතුන්ගේ අභ්‍යන්තර තොරතුරු, පෞද්ගලික තොරතුරු පවා පරිගණකය හරහා ලබා ගන්න. මේ RFID කියලා කියන්නේ කුඩා චිප් එකක්. මේ චිපේ සතාගේ සමට ඇතුළත් කරලා තිබ්බම සතාගේ මද ලක්ෂණ වෙනස් වීම, පෝෂණ තත්ත්ව වෙනස් වීම, රෝගී තත්ත්ව වගේ තොරතුරු ඉතා පහසුවෙන් පරිගණකය හරහා ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට හැම සතෙක්ම නිරීක්ෂණය කරන්න සේවකයෙක් දාන්න වෙනවනේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඒ විදිහට පැහැදිලි කරා. ඊළඟට අපි කරනවා ගොවිපළ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම. මිනිස් ශ්‍රමය යොදාගෙන ආහාර සැපයීම, ගොවිපළ පිරිසිදු කිරීම වගේ දේවල් කරන්නේ නැතුව අපිට පුළුවන් ස්වයංක්‍රීය ආහාර සහ ජල සැපයීම බඳුන් තියන්න. ස්වයංක්‍රීය ගොවිපළ පිරිසිදු කිරීමේ පද්ධති ස්ථාපනය කරන්න. ඒකත් තව එකක්. ඊළඟට ගොවිපළ කටයුතු වල දැන් ගව පාලනයේදී කිරි දෙීමේ යන්ත්‍ර භාවිතා කිරීමත් අපිට යොදා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා ගවයෙක්ගෙන් කිරි දවන්න අපිට අධික විදියට ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට කිරි දෙීමේ යන්ත්‍ර භාවිතා කරාම ශ්‍රම අවශ්‍යතාවය අඩු වෙනවා. මේ තාක්ෂණික උපාංග භාවිත වෙනවා. එහෙනම් ශ්‍රම සූක්ෂම තාක්ෂණික සූක්ෂම නැත්නම් තාක්ෂණික වල පදනම පශු සම්පත් නිෂ්පාදනය බවට පත් වෙනවා. ඊළඟට අපිට බිත්තර එකතු කිරීම සඳහා යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන්. අතින් බිත්තර එකතු කරන්න ගියොත් ශ්‍රමය අධික විදියට වැය වෙනවා. නමුත් ඒ වෙනුවට අපිට තට්ටු ක්‍රමයට කුකුලන් නැති කරලා ස්වයංක්‍රීයව බිත්තර එකතු වන පද්ධතියක් ස්ථාපනය කරන්න හැකියාව තියෙනවා. ඊළඟට ආහාර නිෂ්පාදන වල ආයු කාලය වැඩි දියුණු කරන්න ශීතදාම පරිපාලනය කියන එක යොදා ගන්න පුළුවන්. මොකද්ද මේ ශීතදාම පරිපාලනය කියලා කියන්නේ? ආහාරයක් වැඩිම කාලයක් අනතුරක් රහිතව එහෙම නැත්නම් නරක නොවි පවත්වා ගන්න අපිට හැකියාව ලැබෙනවා මොකක් මගින්ද? සුදුසු උෂ්ණත්වයක පවත්වා ගැනීම මගින්. එතකොට අමතර පරිරක්ෂක රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමකින් තොරව තාක්ෂණය භාවිතා කරලා සුදුසු උෂ්ණත්වය ආහාරයට ලබා දීම තුළින් ආහාර කල් තබා ගැනීම කරන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන, කිරි සැකසීමේ මධ්‍යස්ථාන වගේ විශාල කර්මාන්ත ශාලා සඳහා CIP තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. මොකද මේ CIP තාක්ෂණය කියලා කියන්නේ? Clean in place. ඒ ස්ථානයම පිරිසිදු කිරීම. එතෙන්දී අපි උණු ජලය, අම්ලයක්, භස්මයක් සහ ඇල් ජලය භාවිතා කළ පිළිවෙලෙන් අපේ මේ භාවිතා කරන උපකරණ භාණ්ඩ පිරිසිදු කරනවා. එතකොට ඒවායේ අර බැඳෙන අපද්‍රව්‍ය එක්රැස්වීම වළක්වාගෙන පිරිසිදු තත්ත්වය පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි කිව්වා ඒ වගේම තවත් කරන්න පුළුවන් දෙයක් තමයි බිත්තර රක්කවන භාවිතා කිරීම. ස්වාභාවිකව කිකිලියන් මගින් බිත්තර රක්කවන්න ගියොත්
අපිට ඉතාමත් සුළු බිත්තර ප්‍රමාණයක් තමයි රක්කවා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි කෘත්‍රිම බිත්තර රක්කවන භාවිතා කරොත් එකවර කුකුල් පැටවුන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඊළඟ තව ප්‍රශ්නයක් එනවා. එක සැරේ කුකුල් පැටවුන් විශාල සංඛ්‍යාවක් ලබා ගත්තම මේගොල්ලොන්ට පුංචි කාලේ රැක බලා ගන්න විශේෂ අවධානයක් අවශ්‍යයි. ඒ සඳහා මොනවද නිර්මාණය කරන්නේ? විශාල පැටවුන් සංඛ්‍යාවක් එකවර රැක බලා ගන්න පුළුවන් බ්‍රූඩර් නිර්මාණය කරනවා. මෙන්න මේ කරුණු ගොඩාක් අපිට මේ වගේ කරුණු තියෙනවා. තව කියන්න පුළුවන් මොනවද? සතුන්ගේ ආහාර ජීවන පද්ධතියේ ස්වභාවය, රූමනීය ස්වභාවය දැනගන්න ගවින්ට අර වගේ මයික්‍රොචිප් එකක් ඇතුළත් කරන්න පුළුවන්. ඔය වගේ ඕන තරම් තියෙනවා. ඇයි මේ ගොවිපළ තුල සතුන්ට මේ පිරිමැදීම සඳහා ස්වයංක්‍රීය පුරුෂ භාවිතයත් ඒ වගේ එකක්. අපි සතුන් පිරිමැදිනවා බාහිර පරිපෝෂිතින්ගෙන් ආරක්ෂා කරන්න. ඒක ස්වයංක්‍රීයව පිරිමැදීම සිදු වෙනවා නම් ශ්‍රමයේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඔය වගේ ගොඩාක් කරුණු ලියන්න පුළුවන් පුතේ මේ ප්‍රශ්නය සඳහා. හැබැයි වෙනස් වෙන්න ඕනේ. මේ தත්ත්වයේ තිබ්බොත් ශ්‍රම සූක්ෂම වුණොත් මෙහෙමයි. තාක්ෂණික පදනම වෙන නම් මෙන්න මේ බවපත් පත්විය යුතුයි කියන එක පැහැදිලි වෙන විදිහට පිළිතුර ලියන්න ඕනේ. මේකෙදිත් හැඳින්වීම සඳහා ලකුණු 12ක් ලැබුණා. කරුණු 8ක් නම් කරන්න ලකුණු 5 බැගින්, කරුණු 8 විස්තර කරන්න ලකුණු 6 බැගින් ලකුණු 100ක් ලැබුණා. හරි නේද? ඉතින් මේ ප්‍රශ්න අපිට පහසුවෙන් කරන්න පුළුවන් දේවල්, පහසුවෙන් අපිට ලකුණු ලබා ගන්න පුළුවන් දේවල්. 6B ප්‍රශ්නේ. ජෛව පද්ධති සඳහා පසෙහි වැදගත්කම් පැහැදිලි කරන්න. අනේ පුතේ මේ පස පාඩමේ පළවෙනියට මතු උගන්වන කරුණු කීපයක් තමයි මෙතන අහලා තියෙන්නේ. පස පාඩම උගන්වනකොට පස අර්ථ දක්වලා පසේ ප්‍රධාන වැදගත්කම් කියනවා. ඔන්න ඔය ටික තමයි අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්දිත් අපි පස අර්ථ දක්වන්න ඕනේ. වැදගත්කම් ටික ලියන්න ඕනේ. පස කියන්නේ මොකද්ද? පස කියලා කියන්නේ ಖನಿಜ කාබනික ද්‍රව්‍ය, පාර්ශ්ව ජලය, වාතය සහ විවිධ ජීවී ආකාර වලින් සමන්විත පෘථුවිය මතු පිට දිහිටා ඇති ගොඩබිම ජීවයේ පැවැත්මට දායක වන ගතික වූ දේහයකි. ගතික ස්වාභාවික දේහයකි. ඔය අර්ථ දැක්වීම හරියටම තියෙන්න ඕනේ. වචන අඩු වෙනකොට අපි වැඩට ලකුණු අඩු කරන්න සිද්ධ වුණා. මේ අර්ථ දැක්වීම හරියටම ලියනකොට ලකුණු 20ක් ඔයාලට හිමි වුණා. ඊළඟට අහන්නේ මේ පසේ වැදගත්කම. පළවෙනි වැදගත්කම තමයි පසේ ශාක වර්ධනය සඳහා අවශ්‍ය මාධ්‍යයක් සපයනවා. ශාකයේ මුල් වලට හොඳින් වර්ධනය වෙලා රැඳිලා ඉන්න, සන්ධාරණය වෙලා ඉන්න, කෙලින් හොඳට හිටගෙන ඉන්න අවශ්‍ය කරන මාධ්‍ය සපයන්නේ පසමයි. 2. පාර්ශ්ව ජලය කබඩා කිරීම. පස තුල තියෙන අවකාශ තුල ජලය කබඩා කරලා තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට භූගත ජලය හරහා ලබා දීම සිදු කරනවා. ඊළඟ ජල පිරිපහදු කිරීම. ජලය පිරිපහදු කරනවා කියන්නේ ඔයාලා දැකලා තියෙනවා වැස්ස වෙලාවකට පසමතු පිටින් ගලාගෙන යන වතුර දුඹුරු පාටයි. හැබැයි අපේ ලිඳේ වතුර දුඹුරු වෙනවද නැහැ? පස තමයි හොඳම පෙරණේ. පස හරහා මේ ජලය පහළට ගමන් කරනකොට මේ ජලයේ අඩංගු අපද්‍රව්‍ය සියල්ල පෙරීමකට ලක් වෙනවා. ඊළඟට පස්සේ තවත් කාර්යයක් තමයි පෝෂක ගබඩා කිරීම. ශාක වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ගබඩා කරලා තියාගන්නේ පස මගින්. උදාහරණ මේ කැටයන් හුමාරු ධාරිතාවය හරහා පස්සේ තියෙන ඍණ ආරෝපිතාංශු, පස්සේ තියෙන ධන ආරෝපිත නැත්නම් කැටයන අධිශෝෂණය කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට ශාක වලට සැපීම කරනවා. පස්වෙනි එක පාර්ශ්ව ජීවීන්ගේ පැවැත්මට දායක වීම. අපි දන්නවා පසේ ඉන්න ජීවීන්ට අවශ්‍ය වාසස්ථාන, පෝෂ්‍ය ප්‍රභව ලබා දෙන්නේ පස මගින්. එහෙනම් පාර්ශ්ව ජීවීන් ආරක්ෂා වීමත් වෙනවා. අවසාන වශයෙන් වායුගෝලය විකරණීකරණය කිරීම කියන එක අපිට ලියන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි හුකනේ දන්නේ නැහැ මොකද්ද මේ විකරණීකරණය කිරීම කියන්නේ. විකරණීකරණය කියලා කියන්නේ වායුගෝලයේ තියෙන අහිතකර ද්‍රව්‍ය උරාගෙන හිතකර ද්‍රව්‍ය බවට පත් කරනවා. අපි හිතමු සූර්ය ශක්තියත් එක්ක එනවා පාරජාඹුල කිරණ. ඒ කිරණ උරාගෙන අහිතකර නොවන කිරණ විතරක් නිකුත් කිරීමේ හැකියාව පස්සට තියෙනවා. ඒක තමයි මේ වායුගෝලයේ විකරණීකරණය කරනවා කියලා කියන්නේ. එතකොට පුතේ මෙතෙන්දී අර්ථ දැක්වීමට මම ගොඩ ලකුණු 20ක් දුන්නා කියලා. කරුණු 5ක් නම් කරන්න ලකුණු 7 ගානේ දුන්නා. කරුණු 5 විස්තර කරන්න එක කරුණකට ලකුණු 9 ගානේ ලකුණු ලබා දීම සිදු කරනවා. ඔන්න ඊළඟට 6C ප්‍රශ්නේ. බොහොම ආందోලනාත්මක ප්‍රශ්නයක්. මොකද්ද? අතින් ක්‍රියා කරවනු ලබන නැප්සක් ඉසින යන්ත්‍රයක් ප්‍රමාණකරණය කරන පටිපාටිය විස්තර කරන්න. පුතේ හරිම කනගාටුයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා තිබුණේ බොහොම ස්වල්ප දෙනයි.
ලියපු පිළිතුරුත් වැරදි. එහෙනම් මුලින්ම අපි අද දක්වන්න ඕන මොකද්ද මේ අතින් ක්‍රියාත්මක කරන knapsack දියර ඉසිනයක් කියලා. ඉතින් ඒකට අර්ථ දැක්වීමක් අපි දීලා නැහැ. එතකොට ඒක විස්තර කරන්න ඕනේ. ඉසින යන්ත්‍රයට මෙතන ලියන්නේ මොකද අංක ශෝධනය කියන එක. ඉසින යන්ත්‍රයක් ක්‍රමාංකණය කිරීම කියන එක තමයි අර්ථ දක්වන්න ඕන. අපි දන්නවා නැසින්නේ ස්වභාවය අනුව. ඉසින දියර ඉසින පුද්ගලයාගේ වේගය අනුව මේ 1 හෙක්ටයාරයකට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. අන්න ඒක සොයාගන්න තමයි අපි ක්‍රමාංකණය කියන්නේ. මේක කියන විදිහ අපි ඒකේ අර්ථ දැක්වීම ලියන්න පුළුවන්. ඉසින මේ විදිහට ලියමු. knapsack ඉසින යන්ත්‍රයේ භාවිතා වන නැසිනි වල ස්වභාවය, ඉසින රසායනික ද්‍රව්‍ය වල ස්වභාවය, මේ උපකරණය ක්‍රියාත්මක කරවන්න ගමන් කරන වේගය ආදිය මත හෙක්ටයාරයකට ලැබිය යුතු මුළු දියර ප්‍රමාණය වෙනස් වෙනවා. අන්න ඒක නිසා අවස්ථාවට ගැළපෙන විදිහට හෙක්ටයාරයකට දිසිය යුතු දියර ප්‍රමාණය සෙවීම තමයි මේ ඉසින යන්ත්‍රයක් අංක ශෝධනය කිරීම කියලා කියන්නේ. එතකොට මේකේ ක්‍රියාපටිපාටියේ මතක තියාගන්න පියවර ටික පැටලෙන්නේ නැතුව තියෙන්න ඕන නිවැරදිව. පළවෙනි එක තමයි පවතින ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවය සෙවීම. ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවය හොයන්නේ කොහොමද? අපි මුලින්ම කරන්නේ ඉසින යන්ත්‍රය අරගෙන වතුර ලීටර් 16 පුරවනවා. ඊට පස්සේ හොඳින් වහලා මේකේ හැන්ඩලේ ක්‍රියාත්මක කරනවා හොඳින් පීඩන වෙනකම්. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට හරියටම විනාඩියක් කාලය තුලදී නැසින්න හරහා ජලය පිට වෙන්න අරිනවා. ඒ ජල ප්‍රමාණය මනිනවා. නැවත ලීටර් 16 දක්වා වතුර පුරවනවා. නැවත ඒ වැඩේ කරනවා. 3 වතාවක් කළා බය වෙන විසර්ජනය වෙන ජල පරිමාණ වර්ගෙට ඒක සාමාන්‍ය තමයි අපි ලබා ගන්න. හරිද? ඊට පස්සේ දැන් මේ ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවයේ සෙවීම කියන පළවෙනි කරුණ ලිව්වා. ඒ අර්ථය ලියන්නේ. ඒකේ පළවෙනි එක තමයි ඉසින යන්ත්‍රයේ ටැංකියේ ජලයෙන් පුරවනවා. ඊළඟට මිනිත්තුවකට 15 වතාවක් වගේ වෙන්න හැන්ඩලය උස් පහත් කිරීම කරන්න ඕනේ. අනිත් එක තමයි විනාඩියකදී නැසින්නෙන් පිටවන ජල පරිමාණ මැන ගන්න ඕන. ඒකේ සාමාන්‍යය ගන්න ඕන. හරිද? ඒක තමයි පළවෙනි පියවර ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාවයේ සෙවීම කියන්නේ. ඊළඟට මිනිත්තුවක් තුළ ආවරණය වන භූමි ප්‍රමාණය සොයන්න ඕන. එතකොට අපි මොකද කරන්නේ? ඉසින යන්ත්‍රයේ නොසලේ ක්‍රියාත්මක කරවලා සිමෙන්ති පොළොව මත පෙවීම් ලකුණක් ඇති කරනවා. ඒකේ පළල අපි මැනගන්නවා. ඊට පස්සේ මේ ඉසින යන්ත්‍රයේ කරේ එල්ලගෙන එයාගේ සාමාන්‍ය වේගයෙන් විනාඩියක දුරක් ඇවිදගෙන විනාඩියක කාලයක් තුල ඇවිදගෙන යනවා. කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා ලකුණු කරගන්න. මෙතන ඉඳන් අපි හිතමු මීටර 20ක් ගියා කියලා. එහෙනම් ඒක ලකුණු කරගන්න. එතකොට විනාඩියකදී ආවරණය වෙන භූමි ප්‍රමාණය ගන්න පුළුවන් නේද? මේ පළලයි මේ දිගයි අපි දන්නවා නම් දිග පළලෙන් ගුණ කරාම විනාඩියකට ආවරණය කරන වර්ගඵලය අපිට ලැබෙනවා. තුන්වෙනි පියවර තමයි හෙක්ටයාර එකක් සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සෙවීම. දියර ප්‍රමාණය සෙවීම. එතෙන්දී බලන්න දුවේ පුතේ අපිට මෙන්න මේ වර්ගඵලයේ දියරෙ ඉන්න ගත වුණා විනාඩි 1ක්. එහෙනම් හෙක්ටයාරයකට කොච්චර කාලය යනවද කියලා බලන්න. හෙක්ටයාර එකක් කියන්නේ වර්ග මීටර 10000ක්. මේ වර්ගඵලයෙන් බෙදන්න. එතකොට අපිට වැය වෙන කාලය එනවා. දැන් ඔන්න අපි හෙක්ටයාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය හොයා ගැනීමේදී වර්ගඵලය හොයාගත්තේ විනාඩියකට විදින. ඊට පස්සේ අපි හොයාගත්තේ හෙක්ටයාරයකට ඉන්න ගත වන කාලය. දැන් අපි ගාව තියෙනවා මෙතන එන ගාන විනාඩි වලින් අපි ගාව තියෙනවා එක විනාඩියකට නිකුත් කරන දියර පරිමාව. එහෙනම් අපිට මේ හෙක්ටයාරයක දියර ඉසින වැය වෙන මුළු දියර පරිමාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දියර පරිමාව ටැංකි වලින් නම් කීයක්ද කියලා හොයාගන්නවා. ටැංකි වලින් ලැබෙන ගාන හොයාගෙන ඉවර වෙලා රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ටැංකි ගාණයෙන් බෙදලා එක ටැංකියකට මිශ්‍ර කළ යුතු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වලට හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරි ඔන්න ඔය පියවර ටික පැහැදිලි වෙන්න ඕනේ. ඒකදී බොහොම කනගාටුයි මේ විදිහට විස්තර කරලා තිබුණේ නැහැ කිසිම කෙනෙක්.
එහෙනම් මෙතන තාර්ථ දැක්වීම ලකුණු 20ක් දුන්නා. මේ පියවර 4ක් යටතේ මේ ටික හඳුන්වා දෙනවට ලකුණු 8 ගානේ විස්තර කරනවට ලකුණු 12 ගානේ අපිට ලකුණු 100ක් මේ ප්‍රශ්නය සඳහා ලැබුණා. ඒ 6 වෙනි ප්‍රශ්නේනේ කතා කරේ. අපි දැන් 7 වෙනි ප්‍රශ්නේ කියමු. ජල දූෂණය නිසා ජලජ පරිසර පද්ධති මත ඇතිවන බලපෑම් පැහැදිලි කරන්න. ඔන්න මෙතන තියෙනවා විශේෂ කොටස. මොකද්ද? ජලජ පරිසර පද්ධති මත ඇතිවන බලපෑම්. ජල දූෂණයේ පොදු බලපෑම නෙවෙයි අහන්නේ. ජලජ පරිසර පද්ධති මත පමණක් ඇතිවන බලපෑම. එහෙනම් මුලින්ම අපි ජල දූෂණය අර්ථ දක්වමු. ජලයේ විවිධ අහිතකර ද්‍රව්‍ය එකතු වීම නිසා භාවිතයෙන් නුසුදුසු තත්ත්වයට පත් වීම අපි කියනවා ජල දූෂණය කියලා. ඊළඟ පරිසර පද්ධතිවලට ජල දූෂණයේ බලපෑම ගත්තොතින් පළවෙනි එකට අපි ලියමු ජල ප්‍රභවවල සෞන්දර්යාත්මක අගය අඩුවීම. ජල ප්‍රභවවල සෞන්දර්යාත්මක අගය අඩු වෙන්නේ කොහොමද? ජලයේ විවිධ ද්‍රව්‍ය එකතු වුණායින් පස්සේ ජලයේ වර්ණය, ජලයේ ගන්ධය වෙනස් වෙනවා. එතකොට මේ සෞන්දර්යාත්මක ගතිය නැති වෙලා යනවා ජලයේ. ඊළඟ එක තමයි ජලයට කාබනික ද්‍රව්‍ය එකතු වුණාම ජලයේ DO වගය අඩු වෙනවා. ජලයේ DO වගය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද? ජලයට කාබනික ද්‍රව්‍ය එකතු වුණාම ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට ජල ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමක් වෙනවා. හරිද? ජලයට කාබනික ද්‍රව්‍ය එකතු වෙලා ජල ද්‍රාව්‍ය ඔක්සිජන් අඩු වුණාම මොකද්ද වෙන හානිය? අපේ ජලජ ජීවීන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. තුන්වෙනි එක ජල ප්‍රභවවල pH අගය වෙනස් වෙනවා. රසායනික ලක්ෂණ වෙනස් වෙනවා. විවිධ ද්‍රව්‍ය ජලයට එක්වහු වෙනකොට ජලයේ pH අගය වෙනස් වෙලා විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදු වෙලා ජලජ ජීවීන්ගේ පැවැත්මට හානි සිදු වෙනවා. ඒ වගේම තමයි ජලයට මේ විවිධ අංශමය ද්‍රව්‍ය එක්වහු වුණාම ඒවට තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි. එතකොට ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට එහෙම වුණාම ජලය තුළ විවිධ ප්‍රතික්‍රියා සිදු වෙලා විවිධ අහිතකර සංයෝග ඇති වෙන්න පුළුවන්. ඊළඟට ජලයට අපද්‍රව්‍ය එක්වහු වුණාම සුපෝෂණය ඇති වෙන්න පුළුවන්. සුපෝෂණය කියන්නේ මොකද්ද? ජලයේ නයිට්‍රේට් සහ ෆොස්ෆේට් සාන්ද්‍රණය වැඩි වෙලා ජල ප්‍රභවවල ඇල්ගී වර්ධනය වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙලා ජල ප්‍රභව භාවිතයෙන් නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊළඟට ජෛව විවිධත්වයට හානි සිදු වෙන්න පුළුවන්. ජල ප්‍රභවවල විවිධ රසායනික ද්‍රව්‍ය එක්වීම නිසා ජලජ පරිසරයේ ඉන ජීවීන් විනාශ වෙලා ජෛව පද්ධති විනාශ වෙලා ජෛව පරිසරවල තුලිතතාවය බිඳ වැටිලා මේ පරිසර පද්ධති විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ජලයට එකතු වෙන විවිධ අපද්‍රව්‍ය වල බැර ලෝහ වර්ග තිබුණොත් මේවා ජලජ ජීවීන්ගේ ශරීර හරහා පරිසර පද්ධතියට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. අර්ථ දැක්වීම සඳහා ලකුණු 20ක් දුන්නා. කරුණු 5ක් තමයි බැලුවේ. නම් කරනවට ලකුණු 7 ගානේ, විස්තර කරනවට ලකුණු 9 ගානේ ඔයගොල්ලන්ට ලබා දුන්නා. 7 වෙනි ප්‍රශ්නේ B කොටස. මින් මැදුරක් තුල නියෝන් ටෙට්‍රා මත්ස්‍යයන් අභිජනනය කිරීමේ ප්‍රධාන පියවර විස්තර කරන්න. ඔන්න අපේ දරුවෝ ලොකු අපහසුතාවයකට පත් වෙච්ච ප්‍රශ්නයක්. ඇයි මේ? නියෝන් ටෙට්‍රා මසුන් අභිජනනය කරන්නේ කොහොමද කියලා. ඇයි බැරි? අපි මත්ස්‍ය අභිජනනය ගැන කතා කරන්නේ. මත්ස්‍ය අභිජනනයේ ප්‍රධාන පියවර 3යි. මව්සතුන් හඳුනා ගැනීම, අභිජනනය සඳහා සූදානම් කිරීම, අභිජනනය කිරීම. ඉතින් මේක නියෝන් ටෙට්‍රාට අදාළව අපි කතා කරන්න ඕනේ. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ නියෝන් ටෙට්‍රාගේ අභිජනන රටාව මොකක්ද කියලා. ඇත්තටම නියෝන් ටෙට්‍රා කියන්නේ මොන වගේ අභිජනන රටාවක් දක්වන මාළුවෙක්ද? නියෝන් ටෙට්‍රා බිත්තර විසිරුවා හරින මත්ස්‍යයි. හරිද? එතකොට එහෙනම් අපි මෙතන අභිජනන ටැංකිය සකස් කරන්න ඕන කොහොමද? බිත්තර විසිරුවන මත්ස්‍යයකට ගැලපෙන ආකාරයට. මේක අර්ථ දැක්වීම කරන්න ඕන මුලින්ම. අර්ථ දැක්වීමේදී මත්ස්‍ය අභිජනනය කියන කාර්ය දක්වන්න. අපි එතෙන්දි කරන්නේ ලිංගිකව පරිණත උසස් ලක්ෂණ සහිත මව් සතුන් භාවිතා කරලා එයාලට
අපි මෙහෙම කියමු. විස්තර මසුන් අභිජානනය කියන කාර්ය දැක්වීම. එතකොට ඒකදී අපි කියනවා මේ අභිජානනයේ විස්තර මසුන් අභිජානනය කියන්නේ ලිංගිකව පරිණත උසස් ලක්ෂණ සහිත විසිතුරු මත්ස්‍යයින්ගේ සංසේචනය වෙච්ච බිත්තර. එහෙම නැත්නම් මේ පැටව දැමීමට සුදුසුකම් ලබා දීම. සංසේචනයෙන් පසු බිත්තර හෝ පැටව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා දීමට අපි කියනවා මේ විසිතුරු මසුන් අභිජානනය කියලා. අභිජානනයේ පියවර 3යි මම ඔයාලට කිව්වා. පළවෙනි එක අභිජානනය සඳහා මව් සතුන් තෝරා ගැනීම. එතෙන්දි පුතේ බිත්තර දානවද පැටව දානවද දාලා නැහැ. මව් සතුන් තෝරා ගැනීමේදී අපි සලකා බලනවා නිරෝගී මව් සතුන් වෙන්න ඕන. වයසට සැලපෙන වර්ධනයක් තියෙන්න ඕන. එයාගේ විශේෂයෙන් ගැලපෙන විදිහේ අලංකාර දේහයක් තියෙන්න ඕන. ලක්ෂණ තියෙන්න ඕන. ඒ වගේම නිරෝගී ඍජු වරල් සහිත වෙන්න ඕනේ. ක්‍රමවත්ව ආහාර ගන්න ඕනේ. ඒ වගේම හොඳ දීප්තිමත් ඇස් සහිත මසුන් වෙන්න ඕනේ. එහෙනම් අපි ගොඩාක් මාළු ඉන්න තැනකින් හොඳම මව් සතුන් ටික මව් සතුන් විදිහට තෝරගන්නවා. උසස්ම ලක්ෂණ තියෙන සතුන්. ඊළඟ දෙවෙනි පියවර මේ සතුන් අභිජානනය සඳහා සූදානම් කරනවා. එතෙන්දි විශේෂයෙන්ම අධික ප්‍රෝටීන් සහිත ආහාර. අපි ඒකට කියනවා ප්‍රෝටීන් අධික ආහාර වේලක් සපයනවා කියලා. එතකොට යාළුවට පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර ලබා දෙමින් මෙයාලා සූදානම් කරන්න ඕන අභිජානනය සඳහා. එතකොට අපිට ජීවී ආහාර විදියට ආටීමියා මදුරු කීටය වගේ භාවිත කරන්න පුළුවන්. අජීවී ආහාර විදියට සකස් කරපු ආහාර සෝයා තලප මාළු කුඩු තී කුඩු වගේ දේවල් භාවිත කරන්නත් පුළුවන්. දැන් ඔන්න අපේ මසුන් අභිජානනය සඳහා සූදානම්. එහෙනම් අවසාන පියවර අභිජානනය කෙරවීම. හැබැයි අභිජානනය කරවන්න බෑ නිකන් වතුර භාජනයක. ඒ මත්ස්‍ය විශේෂය අනුව ගැළපෙන විදියට මේ අභිජානනය සඳහා ස්ථානය සකස් කරන්න ඕනේ. අභිජානන ටැංකිය යොදා ගන්න පුළුවන්. එතකොට බිත්තර වැටවුණුයි අපිට අම්මා මව් මේ සතුන්ගෙන් වෙන් කරන්න පුළුවන්. අපි දන්නවා සමහර වෙලාවට මව් සතුන් ඉන්නවා බිත්තර ආහාරයට ගන්න. ඒ හින්දා බිත්තර දාපු ගමන් අපි මව් සතුන්ව වෙන් කිරීම කරනවා. එහෙනම් අපි මුලින්ම අභිජානන ටැංකිය සූදානම් කරන්න ඕනේ. ඊළඟට අපේ මත්ස්‍ය විශේෂයට ගැලපෙන ලිංග අනුපාතය හඳුනා ගන්න ඕනේ. ටෙට්‍රා විශේෂයේදී ලිංග අනුපාතය සාමාන්‍යයෙන් 3ට 1ක් වෙනවා. එහෙනම් මේක හඳුනා ගන්න ඕනේ. ඊළඟට අභිජානන ටැංකිය සූදානම් කරනවා මෙයාලගේ බිත්තර විසිරවන්න. එහෙනම් මේගොල්ලන්ගේ බිත්තර රැකෙන්න පුළුවන් විදිහේ උපස්තර ගොඩක් එක්ක. ඒ වගේම පල්ලෙහාට කුඩා සිදුරු සහිත net එකක් දාලා මේ වගේ සකස් කරලා අපි බිත්තර ටික රැඳෙන විදිහට සකස් කර ගන්නවා. ඊළඟට මේගොල්ලන්ට අපි තේන්න අරිනවා මෙයාට මේ අභිජානනය සඳහා අවස්ථාව ලබා දීලා ඉවර වෙලා බිත්තර දාපු ගමන්ම මව් සතුන් අපි ටැංකියෙන් ඉවත් කරනවා. ඊට පස්සේ බිත්තර රැකවීම සඳහා පැටවුන් වෙනම ටැංකිය වලට දානවා. ඉතින් උතර ප්‍රධාන පියවර 3යි. ඒ අර්ථ විස්තර එන්න ඕනේ. ඒ විදිහට අර්ථ දැක්වීමට ලකුණු 10ක් දුන්නා. පියවර 3 නම් කරනකොට එකකට ලකුණු 10 ගානේ 30යි. විස්තර කරනකොට ලකුණු 60යි. මුළු ලකුණු 100යි. ඊළඟ 7 වෙනි ප්‍රශ්නයේ C කොටස. පාලන පද්ධතියක සංවේදකයේ සකසනේ හා උදයනයේ කාර්යභාරය විස්තර කරන්න. පාලන පද්ධතියක් කියන්නේ මොකද්ද? උෂ්ණත්වය, ජලය, ආහාර වගේ අවශ්‍යතා වරින් වර පාලනය කරන්න යොදා ගන්න විද්‍යුත් පරිපථයක් තමයි අපි පාලන පද්ධතියක් කියන්නේ. මෙන්න මේ පාලන පද්ධතිය තුළ ප්‍රධාන කොටස් තුනක් ඉන්නවා. සංවේදක, සකසනය සහ ප්‍රතිදානය. මේගොල්ලන්ගේ කාර්යභාරය අහන්නේ. සංවේදක වල කාර්යභාරය මොකද්ද? මේ පද්ධතිය තුළට සංඥා ලබා ගැනීම තමයි සංවේදක මගින් කරන්නේ. එතෙන්දී අපි තෝරගන්න භෞතික ලක්ෂණයක් විද්‍යුත් සංඥාවක් බවට පත් කරලා පද්ධතියට ලබා දීම මෙන්න මේ සංවේදක මගින් සිදු කරනවා. ඊළඟ දෙවෙනි එක සකසනය. සකසනය එහෙම නැත්නම් මේ ආදානය මගින් ඉන්පුට් එක මගින් ලැබිච්ච තොරතුරු මේ ප්‍රතිදානය ලබා දීම සඳහා අවශ්‍ය පරිදි සකස් කිරීම කරන්නේ මේ සකසනය මගින්. ඊළඟට
අවසානයේ උදයන උදයන කියලා කියන්නේ මොකද්ද? මේ පාලක පද්ධතියෙන් ලැබෙන ප්‍රධාන නියෝග එහෙම නැත්නම් ප්‍රධාන සංඥා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරවීම තමයි උදයන මගින් සිදු කරන්නේ. හරිද? එතකොට ඔන්න ඔය පියවර ටික ලියවෙන්න ඕනේ. හැඳින්වීමට ලකුණු 10යි. මේ කාර්යයන් විස්තර කිරීමට ලකුණු 30 ගානේ ලකුණු 90ක්. සංවේදක වලට වෙනම 30යි, සකසන වලට 30යි, උදයන වලට ලකුණු 30 ගානේ 90ක ලකුණක් අපිට ලබා දීලා තියෙනවා. හරි. දැන් ඔන්න අපි 5 6 7 ප්‍රශ්න ටික කතා කරලා ඉවරයි. දැන් අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. 8 සුදුසු උදාහරණ සපයමින් ආහාර සැකසීමේදී සිදු කරන සරු කිරීම සහ ප්‍රබල කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. මෙතෙන්දී ලොකු ගැටලුවක් වුණා අපේ දරුවන්ට අපේ ගුරු මාර්ගෝපදේශයේ තියෙන වැරදීමක් හේතුවෙන් අපේ දරුවෝ දෙනෙකුගේ මේ ප්‍රබල කිරීම කියන එක වැරදිලා ගියා. අපි බලමු මොකද්ද වැරද්ද කියලා. මුලින්ම අපි අර්ථ දැක්වීම කරන්න ඕනේ ආහාර සැකසීම. ආහාර සැකසීම කියලා කියන්නේ කෘෂි නිෂ්පාදනයක්, කෘෂි කාර්මික නිෂ්පාදනයක් යම්කිසි ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක් යටතේ ඍජුවම පරිභෝජනයට ගන්න පුළුවන් ආහාරයක් බවට පත් කිරීම තමයි අපි ආහාර සැකසීම කියලා හඳුන්වන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සරු කිරීම, ප්‍රබල කිරීම වගේ ගණනාවකට බෙදෙනවා. එතන අපෙන් අහන්නේ සරු කිරීම හා ප්‍රබල කිරීම ගැන විතරයි. මොකක්ද මේ සරු කිරීම? සරු කිරීම කියලා කියන්නේ ආහාරයක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී හානියට ලක්වන පෝෂක නැවත එකතු කිරීම. ඒ කියන්නේ මෙහෙමයි හිතන්න අපි කිරි පිටි හදද්දී විසිරි වියලනය කරනකොට කිරි පිටි වල විටමින් A D වගේ සංයෝග විනාශ වෙනවා. ඒවා අපිට කෘත්‍රිමව නැවත ඇඩ් කරන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ආහාර සරු කිරීම කියලා. උදාහරණ වලට මොනවද දෙන්නේ? ලුණු වල ස්වාභාවිකවම අයඩින් තියෙනවා. නමුත් නිෂ්පාදන ක්‍රියාවලිය ඉවත් වෙන නිසා අපි අයඩින් පිටින් යදලා අයඩින් සහිත ලුණු කියලා කනවා. කියන්නේ නැවුම් කිරි වලින් මේ ජීවාණු හානි කිරි හදනකොට විටමින් A අඩු විනාශ වෙනවා. ඒවා අපිට ගන්න පුළුවන්. ඊළඟට බටර් වල නිෂ්පාදනයේදී විනාශ වෙන විටමින් වර්ග නැවත එකතු කරන්න පුළුවන්. මේ ඔක්කොම ලැබෙන්නේ සරු කිරීමෙන් ඇතුළත. සරු කිරීමෙන් ඇතුළත. ඊළඟ ප්‍රබල කිරීම කියලා කියන්නේ ආහාරයක ස්වාභාවික අඩංගු නොවන පෝෂකයක් බාහිරින් එකතු කිරීම. ඒක වැරද්ද මොකද? ගුරුවත් පොතේ තිබ්බේ ආහාරයක ස්වාභාවික අඩංගු වෙන හෝ අඩංගු නොවන පෝෂකයක් එහෙම නැත්නම් තියෙනවද නැද්ද කියලා බලන්න නැතුව පෝෂකයක් අමතරව එකතු කිරීම. එහෙම නෙවෙයි. ප්‍රබල කිරීම කියලා කියන්නේ ආහාරයේ ස්වාභාවිකව අඩංගු නොවන පෝෂකයක් ආහාරයේ ගුණාත්මක ඉහළ නැංවීම සඳහා බාහිරින් එකතු කිරීම. උදාහරණයක් විදිහට හිතන්න පාන් පිටි වලට අපි යකඩ එකතු කරනවා යකඩ උණුතාවය අඩු කරන්න. ඒක තමයි හොඳම උදාහරණය. ඒ වගේම තව එකක් තියෙනවා යෝගට් වල ප්‍රීබායොටික් එකතු කරන්නේ. ඒකත් සරු කිරීමට උදාහරණයක්. ඒ වගේම මාගරින් බිස්කට් වගේ වල විටමින් A හා D ඇඩ් කරනවා. මෙන්න මේ වගේ සියලුම දේවල් අපි කියන්නේ ප්‍රබල කිරීමක් කියලා. එතකොට මෙතන අර්ථ දැක්වීමට ලකුණු 10යි. සරු කිරීම විස්තර කරන්න ලකුණු 25යි. උදාහරණ දෙකකට ලකුණු 20යි. ප්‍රබල කිරීම විස්තරයට ලකුණු 25යි. උදාහරණ දෙකකට ලකුණු 20යි ගානේ ලැබෙනවා. ඊළඟට අපෙන් අහනවා තව 8B ප්‍රශ්නය. ජෛව පද්ධති සඳහා ස්වයංක්‍රීයකරණයේ වැදගත්කම විස්තර කරන්න. ස්වයංක්‍රීයකරණය කියන්නේ මොකද්ද? මිනිසාගේ මැදිහත් වීමකින් තොරව තාක්ෂණික උපක්‍රම මගින් ක්‍රියාවලිය පාලනය කිරීම. ඒක වැදගත්කම මොකද්ද? වැඩ පහසුයි. එතකොට අපිට දැන් හිතන්න උදාහරණයක් විදිහට විශාල පරිමාණයේ සත්ව නිවාසයකට අපි ආහාර සහ ජලය සපයන භාවිතා කරනවා යන්ත්‍ර. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ සඳහා ගත කාලය ශ්‍රමය ඉතුරු වෙනවා. වැඩ පහසු වෙනවා. දෙවැනි එක තමයි ශ්‍රම හිඟයට පිළියමක් වීම. අපි දන්නවා දුවේ පුතේ ඉස්සර අපි පුංචි කාලේ ගොයම් කපන්න ගියාම අපිට ඕන තරම් පිරිසින්න වැඩේ කරන්න. හැබැයි දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? විවිධ රැකියාවල් එහෙම නැත්නම් නිවාසවල ප්‍රශ්න නිසා අපිට ඒ වගේ පුද්ගලය ශ්‍රමය හොයාගන්න බෑ. ඒ වෙනකොට යන්ත්‍ර භාවිතය මගින් ඒ කාර්ය පහසු කරලා තියෙනවා. ඊළඟට මේ යාන්ත්‍රීකරණ නිසා සම්පත් අපතේම අඩු වෙනවා. ඒ කියන්නේ අපිට පද්ධතිය දැන් හිතන්න උදාහරණයක් විදිහට
අපි සංවේදකයක් සහිත ජල සම්පාදන පද්ධතියක් භාවිතා කරොත් ඒ සංවේදකය මගින් පසේ තෙතමනේ අවශ්‍ය ප්‍රමාණයට කියන ප්‍රමාණයට අඩු වුණොත් විතරමයි ජලය ලබා දෙන්නේ. ඒක නිසා අනවශ්‍ය වෙලාවට ජලය ලබා දීලා අපතේ යාම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කාලයේ බලපෑමක් නැහැ. මේ ස්වයංක්‍රීයකරණ පද්ධතිය උදෑසන දවාලේ රාත්‍රියේ කොහේ වෙලා වුණත් අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක වීම වෙනවා. ඒ වගේම අපිට පහසුවෙන් ළඟා වෙන්න බැරි තැන් වල තොරතුරු ලබා ගන්නත් මේක වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට මේ ස්වයංක්‍රීය කාර්යගුණ මධ්‍යස්ථාන වල මිනිස්සාට පහසුවෙන් ළඟා වෙන්න බැරි තැන් වල තොරතුරු ලබා ගන්න අපි පිටුවල තියෙනවා. ඒ වගේම තමයි නිවැරදිතාවය ඉතාමත් ඉහළයි. ස්වයංක්‍රීයව පාඨාංග ගැනීමේදී මිනිසුන්ට සිදුවන වැරදි වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඉතාමත් නිවැරදි පාඨාංග ලබා ගන්න පුළුවන්. ඒ වගේම සේවක සුරක්ෂිතතාවය තහවුරු වෙනවා. හානිදායක අනතුරුදායක තැන් වලට මිනිස්සු යවන්න නැතුව අපි යන්ත්‍ර මගින් මේ වැඩේ කරගත්තොත් අපිට මේ සේවකීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ඉහළ යාම. ස්වයංක්‍රීය පද්ධතිවලදී වැඩිපුර වැඩ කරන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. අවසාන එක සේවක වැඩමුළුවල කාලය අඩු වීම. යාන්ත්‍රීකරණය භාවිතා කරාම නිෂ්පාදන ක්‍රියාවලිය වේගෙන් වෙන නිසා අපේ සේවකයන් කෙටි කාලයක් තුළ අවශ්‍ය කාර්යයන් ඉටු කරගන්න හැකියාව ලැබෙනවා. මෙතෙන්දිත් අර්ථ දැක්වීමට ලකුණු 10යි, කරුණු 6ක් නම් කරන්න ලකුණු 6යි, විස්තර සඳහා ලකුණු 9 ගානේ. අපි යමු C කොටසට. බිම් මැනුම් සැලැස්මක් සඳහා පරිමාණයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු විස්තර කරන්න. පරිමාණය කියලා කියන්නේ මොකද්ද? පොළොව මත මිනුම හා සිතියම් මත මිනුම අතර සම්බන්ධතාවය. මේ පරිමාණයක් තෝරගන්නකොට භූමි බිම් මැනුම් සැලැස්මකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගණනාවක් තියෙනවා. පළවෙනිම තමයි සිතියම ඇඳීමේ අරමුණ. සිතියම අඳින්නේ භූමියේ ගොඩනැගීමක් කරන්න සමතලා බව ඇති කරගන්න නම් ඒ අනුව ගැළපෙන විදිහට සකස් කරගන්න වෙනවා. හිතන්න මෙහෙම ඉංජිනේරුමය ක්‍රියාවලියකට ප්‍රදේශයේ හිංසලස්මක් අඳිනවා නම් අපිට ගොඩාක් තොරතුරු නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි අඳින්නේ මහා පරිමාණයේ සිතියමක්. එහෙම නැත්නම් කුඩා පරිමාණයේ සිතියමක් ලබා ගත්තොත් අපිට විස්තරාත්මක තොරතුරු ඇතුළත් කරන්න බෑ. ඒ වගේම සිතියම ආවරණීකරණ ප්‍රදේශය. ආවරණීකරණ ප්‍රදේශය ගොඩාක් විශාලයි නම් අපිට භාවිතා කරන්න වෙන්නේ කුඩා පරිමාණය. කුඩා පරිමාණයේ සිතියමක් තමයි අඳින්න වෙන්නේ. කුඩා ප්‍රදේශයක් නම් අපිට සිතියම් ගත කරන්න තියෙන ප්‍රදේශය කුඩායි නම් විශාල පරිමාණ සිතියමක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟ එක දත්වල ප්‍රමාණය. දත්ත ගොඩාක් තියෙනවා නම් මහා පරිමාණ සිතියමක් ඇඳලා ඒකේ ගොඩාක් තොරතුරු ලකුණු කරන්න පුළුවන්. දත් අඩුයි නම් කුඩා පරිමාණ සිතියමක අවශ්‍යම තැන් ටික විතරක් ලකුණු කරලා තියන්න පුළුවන්. දත්වල නිර්වද්‍යතාවය. එතකොට දත්වල නිර්වද්‍යතාවය වැඩි නම් අපිට පුළුවන් මහා පරිමාණයේ සිතියමක් නිර්මාණය කරලා තොරතුරු නිවැරදිව තියන්න. හැබැයි දත්වල නිර්වද්‍යතාවය ගොඩක් අඩුයි නම් අපිට කුඩා පරිමාණයේ සිතියමක් තමයි නිර්මාණය කරන්න වෙන්නේ. ඊළඟ මූල්‍යමය තත්ත්වය. මූල්‍යමය තත්ත්වයේදී ඒ කියන්නේ අදාළ පුද්ගලයා ගාව තියෙන මුදල් වලට ගැලපෙන විදිහට පරිමාණය තෝරන්න වෙනවා. සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය විශාලයි නම් විශාල පරිමාණ සිතියමක් අඳිනවා. කුඩායි නම් කුඩා පරිමාණ සිතියමක් අඳින්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න ඔය කරුණු ටික තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. හැඳින්වීමට ලකුණු 10යි, 6ක් නම් කරනවට ලකුණු 6 ගානේ, විස්තර කරනවට ලකුණු 10 ගානේ, 9 ගානේ ලකුණු ලැබෙනවා. ඉතින් බලන්න දුවේ පුතේ මෙන්න මේ විදිහට තමයි උත්තර ලියන්නේ. මේක හුරු වෙන්න ඕන. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. තවාන් පැල සඳහා භාවිතා කරන බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කිරීමේ විවිධ ක්‍රම නම් කර. එම ක්‍රියාවලින් එකක් සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය විස්තර කරන්න. දුවේ පුතේ මෙතන අපෙන් කෙලින්ම අහන්නේ බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කරන විවිධ ක්‍රම නම් කරන්නලු. එහෙනම් මුලින්ම අපි මොනවද මේ මාධ්‍ය ජීවාණුහරණය කරන්න කිරීම කියන්නේ කියලා පැහැදිලි කරලා බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කරන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ටික නම් කරන්න. ඊළඟට මේවයින් එක ක්‍රමයක් විතරක් අපිට කියනවා පැහැදිලි කරන්න කියලා.
එතෙන්දී අපි මුලින්ම බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කියන එක අර්ථ දක්වමුකෝ. මොකද්ද මේ බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කරනවා කියන්නේ? අපි බඳුන් මාධ්‍ය කියලා කියන්නේ බඳුනක් තුල කැලයක් සිටුවීම සඳහා යොදා ගන්නා මාධ්‍ය. මේ මාධ්‍යයේ ඉන්න සියලුම ජීවීන් විනාශ කිරීම තමයි. එහෙම නැත්නම් මාධ්‍යයේ ඉන්න සියලුම ජීවීන් විනාශ කළ දාන එක තමයි අපි කියන්නේ බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කියලා. එතකොට මෙතන අපිට අර්ථ දැක්වීම විදියට ලියන්න පුළුවන් බඳුන් මාධ්‍ය ජීවාණුහරණය යනු බඳුන් මාධ්‍යයේ සිටින සියලුම ජීවීන් විනාශ කිරීම. හරිද? ඊට පස්සේ බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කරන්න පුළුවන් ක්‍රම මොනවද? අපි ගොඩක්ම බහුලවම භාවිතා කරන ක්‍රමයක් තමයි මේ කුමාරය මගින් ජීවාණුහරණය. ඊළඟට තව මොනවද අපි කරන්නේ? අපි තව පාවිච්චි කරනවා සූර්ය තාපය. මෙතෙන්දී අපේ දරුවෝ වරද්දන තැනක් තියෙනවා. මේකට සූර්යාලෝකය මගින් ජීවාණුහරණය කියලා ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. මේක සූර්ය තාපය වෙන්න ඕනේ. ඊළඟ තුන්වෙනි එක රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම. රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම. 4 ධූමකරණය. 5 පිලිස්සීම. 6 වෙනි එක උණු ජලය එක් කිරීම. උණු ජලය යෙදීම. එතකොට දුවේ පුතේ මෙන්න මේ ප්‍රධාන බඳුන් මාධ්‍ය ජීවාණුහරණය කිරීමේ ක්‍රම 6 නම් කළා. මේ ක්‍රම 6 මොන හරි එකක් පැහැදිලි කරන්නයි ඕනේ. එතෙන්දී අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ක්‍රම 6ම. ක්‍රම 4ක් කියලා තිබ්බනම් එතන ඒ අදාළ ලකුණු ටික ලබා දුන්නා. හැබැයි එක ක්‍රමයක් පැහැදිලි කිරීම බලාපොරොත්තු වුණා. ඉතින් මේ පැහැදිලි කිරීමේදී අපි මේ එක් ක්‍රමයේ පැහැදිලි කරලා මතක තියාගනිමු. අපිට මේන් එකක් ලිව්වනම් හොඳටම ඇති. මුලින්ම කුමාලයේ භාවිතය මගින් තවන් මාධ්‍ය ජීවාණුහරණය කිරීමනේ. කුමාලයේ මාධ්‍ය කරනකොට මොකද්ද අපි කරන්නේ? මේ තවන් මිශ්‍රණය පොලිප්‍රොපියුලින් උරයකට දාලා අපි මේ පොලිප්‍රොපියුලින් උරයකට තවන් මාධ්‍ය දානවා. දාලා ඉවර වෙලා බැරලයකට දාලා බැරලය ඇතුලේ පහලින් මේ අපි කරන්නේ මෙහෙම ඕක කරනවා හරියට මාධ්‍ය ජීවාණුහරණය කරනකොට අපි ජලය රත් කරනවා බැරලයකට. ඒ බැරලේ ඉහළින් දැලක් දාලා මේ පොලිප්‍රොපියුලින් කවර් එකට දාපු මාධ්‍ය තියලා ජීවාණුහරණය කිරීම කරනවා. එතකොට මේක ජීවාණුහරණයේදී අපි දන්නවා සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයට අපේ මාධ්‍යපත් වෙනවා. එතකොට මේ මාධ්‍යයේ ඉන්න සියලුම ජීවීන් විනාශ වෙලා යනවා. හරිද? එහෙනම් මෙතන මොකද කියන්නේ? බැරලයකට භාගයක් ජලය පුරවලා මේක රත් කරනවා. නැත්නම් බැරලයක් ආධාරයෙන් සකස් කරගත් හුමාල ජනකයක් භාවිතා කරලා තවන් මාධ්‍ය ජීවාණුහරණය කිරීම කරන්නේ. මෙතෙන්දී පොලිප්‍රොපියුලින් බෑග් එකක් ඇතුළට තවන් මාධ්‍ය දාලා ජීවාණුහරණය කර ගැනීම කරනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම කාලය සාමාන්‍යයෙන් විනාඩි 40ක් 60ක් විතර කාලය ගත්තම ඇති. හිමාලයට විනාඩි 40ක් 60ක් වගේ කාලයක් අපේ මාධ්‍ය නිරාවරණය කළ තිබ්බනම් ඒ ජීවාණුහරණය ප්‍රමාණවත්. ඊළඟට දෙවෙනි එක සූර්ය තාපය මගින් ජීවාණුහරණය. මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද? සූර්ය තාපය මගින් ජීවාණුහරණයේදී විනිවිද පේන පොලිතීන් ආවරණය, ඒ කියන්නේ අපේ තවන් මාධ්‍ය විනිවිද පේන පොලිතීන් ආවරණයකට දාලා හොඳට තුනී කරලා ජලයක් යොදලා සාමාන්‍ය ප්‍රමාණයට ගොඩාක් ජලය යොදන්නේ නැහැ. තෙතමනය සාමාන්‍ය ප්‍රමාණයට හිටින ජලය යොදලා මේක සූර්යාලෝකයට සති 2ක් විතර නිරාවරණය වෙන්න තියෙනවා සූර්ය තාපයට. සූර්ය තාපයට මේක සති 2ක් විතර නිරාවරණය වෙනකොට ඒ තාපය නිසා මේක ඇතුලේ තියෙන ජීවීන් විනාශ වෙලා යනවා. ඊළඟ රසායනික ද්‍රව්‍ය මගින් ජීවාණුහරණය. අපේ තවන් මාධ්‍යයට අපි සුදුසු කෘමිනාශකයක්, එහෙම නැත්නම් දිලීරනාශකයක්, එහෙම නැත්නම් තවන් මිශ්‍රණ, දිලීර තවන් මිශ්‍රණ තියෙනවා. ඒවා මිශ්‍ර කරනවා. ඒ වගේම සෝඩියම් හයිපොක්ලෝරයිඩ් NaOCl සෝඩියම් හයිපොක්ලෝරයිඩ් වගේ ද්‍රව්‍යයක් අරගෙන
හොඳට මිශ්‍ර කරලා පැය 8ක් 10ක් විතර තියන්නත් පුළුවන්. එහෙම කරලා ඉවර වෙලා මේ මාධ්‍ය පිරිසිදු ජලයෙන් සෝදලා ගත්තම ඒ මාධ්‍ය ජීවාණුහරණය වෙලා තියෙනවා අපිට තවාණක් සඳහා භාවිතා කරන්න සුදුසු මට්ටමක. ඊළඟට ධූම්‍රකරණය මගින් ජීවාණුහරණය. ධූම්‍රකරණය මගින් ජීවාණුහරණයේදී අපි භාවිතා කරන්නේ මෙතිල් බ්‍රෝමයිඩ් කියන රසායනික ද්‍රව්‍යය. එතකොට අපි මේ මාධ්‍ය හොඳින් ආවරණය වෙන විදිහකට ඒ කියන්නේ පොලිතීන් උරයකට දාලා හොඳින් වැහෙන්න ඕනේ පිටතට කාන්දු නොවන විදිහට. ඊට පස්සේ මේ මෙතිල් බ්‍රෝමයිඩ් දාලා මේ මාධ්‍ය ධූම්‍රකරණය කරාම මාධ්‍ය තුල ඉන්න ශුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එතෙන්දි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේක සීල් කරන්න ඕනේ. මේ ඇති වෙන ධූම් මේකෙන් පිටට නොයන විදියට. මේක දවස් කීපයක් මේ විදියට තියලා මේ ආවරණය අයින් කළා ඇතුළත තියෙන මාත්‍රය ඉවත් වෙන්න ඉඩ සලස්වලා අපිට තවාණ සඳහා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පිලිස්සීම මගින් ජීවාණුහරණය. පිලිස්සීම මගින් ජීවාණුහරණය කිරීමේදී අපි තවාණ මිශ්‍රණ පාත්‍ය මත අසුරලා මල් බාල්දියකින් වතුර දානවා ඒකාකාරීව. ඊට පස්සේ මේක මත 10 තට්ටුවයි පිදුරු තට්ටුවයි 10 තට්ටුවයි පිදුරු තට්ටුවයි විදිහට ඔහොම තට්ටු කීපයක් යොදලා සුළංගමන දිශාවට විරුද්ධ දිශාවෙන් ගිනි දැල්වීම කරනවා. එතකොට මේක හිමීට ගොඩක් වෙලා අරගෙන දහණය වෙලා පිලිස්සීම සිදු වෙනවා. අපිට පිලිස්සිච්ච ප්‍රමාණය හොඳට අර අපි ඒක කතා කරනවා තියරි එකේදී නේද? ප්‍රමාණවත්ව ජීවාණුහරණය වෙලාද කියලා හොයාගන්න අපි අලගෙඩියක් දානවා මේ පාත්‍ය ඇතුලේ. ඒ අලගෙඩිය තැඹිලා නම් මේක ජීවාණුහරණය වෙලා තියෙනවා කියලා ප්‍රමාණවත් කියලා අපි හිතනවා. ඉතින් ඒක ලිව්වට කමක් නැහැ. ඒක නැති වුණා කියලා ගැටලුවකුත් නැහැ. ප්‍රධාන පියවර ටික අර තවාන් පාත්‍යක් මත අතුරලා ජලය යොදලා පිදුරු සහ 10 තට්ටු වශයෙන් යොදලා සුළං හමන දිශාවට විරුද්ධව ගිනි තැබීම තමයි සිදු කරන්නේ. ඒක සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම පිළිසිල ඉවරුනන් පස්සේ අලු ටික ඉවත් කරලා අපිට තවාන් මාධ්‍ය වගාව සඳහා නැත්නම් තවාන් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊළඟ උණු ජලය එකතු කිරීම. උණු ජලය එකතු කිරීමේදී කරන්නේ පැතලි පෘෂ්ඨයක් මත තවාන් මාධ්‍ය අසුරලා නටන උණු ජලය මේකට යොදනවා. සෙල්සියස් අංශකයේ 100 තියෙන උණු ජලය වෙන්න ඕනේ මේකට යොදනවා. එතකොට මාධ්‍ය ජීවාණුහරණය වෙනවා. ඉතින් පුතේ මෙතෙන්දී අපි දැකපු ලොකු ගැටලුවකුත් තියෙනවා. මොකද මේ පේපර් මාකින් වල දැකපු දුර්වලතාවක් මම මේ ගාම ඔයගලන්ට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. එකක් තමයි මෙතන අපිට පැහැදිලි කරලා ස්පෙસિෆයි කරලා දීලා තියෙනවා තවාන් මාධ්‍ය ජීවාණුහරණය කියලා. අනේ අපේ දරුවෝ ගොඩාක් තවාන් ජීවාණුහරණය ගැන කතා කළා. උස්සු තවාණක් ජීවාණුහරණය කරන ගැන විස්තර කරලා තිබුණා. ඒතකොට ලකුණු දෙන්න බෑ. ඒක නිසා ප්‍රශ්නය නිවැරදිව කියවන්න. අහලා තියෙන දෙයට පිළිතුරු සපයන්න. හරි. මේකෙදි ලකුණු දීපු හැටිත් මම මතක් කරන්නම්. හැඳින්වීම සඳහා ලකුණු 20ක් දුන්නා. අර ජීවාණුහරණය කියන වචනේ හැඳින්වීමට අර වාක්‍යයට ලකුණු 20ක් ලබා දුන්නා. ඊට අමතරව ක්‍රම 4ක් නම් කිරීම සඳහා ලකුණු 10 බැගින් 40යි. එක ක්‍රමයක් විස්තර කරන්න ලකුණු 40යි. ඒ විදිහට තමයි ලකුණු 100 ඔයගලන්ට ලබා දුන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති කියලා. මොකද මේ වගේ කොටස් අපි එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතන්නේ මේ වගේ සරල ඒවා අපෙන් අහයි කියලා. අපි ලොකු බරපතල ප්‍රශ්න වලට සූදානම් වෙනවා. නමුත් මේ වගේ සරල දෙයක් අහුවම නිවැරදිව පිළිතුරු සපය ගන්න අපහසුතාවයටපත් වෙනවා. හරි. අපි B කොටසට යමු. B කොටස ආහාර අධිශීතනයේ ප්‍රධාන ආකාර විස්තර කරන්න. දුවේ පුතේ අපි ආහාර පරිරක්ෂණයේදී කතා කරනවා අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය. එතෙන්දී කතා කරන ශීතනය, අධිශීතනය සහ ශීත වියලීම කියන ක්‍රම තුනනේ අපි කතා කරන්නේ. එතනින් අපෙන් අහන්නේ අධිශීතනය කියන ක්‍රමය ගැන විතරයි. එහෙනම් අපි බලන්න ඕන අධිශීතනය කියන්නේ මොකද්ද? අධිශීතනයේ ආකාර දෙක මොකද්ද? ඒ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද කියන එක තමයි මේ ප්‍රශ්නෙට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මේකෙදි ආහාර අධිශීතනය කියන්නේ මොකද්ද කියලා මුලින් පැහැදිලි කරන්න ඕනේ. ආහාර අධිශීතනය කියලා කියන්නේ ආහාරයක ඇති ජලය මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක ආහාරය ගබඩා කිරීම. ඒ මගින් ආහාර පරිරක්ෂණය කිරීම. මොකද ආහාරයක ඇති ජලය
මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයට පත් කරලා ඒ මගින් ආහාර පරිරක්ෂණය කිරීම තමයි අපි කියන්නේ ආහාර අධිශීතනය කියලා. මෙතෙන්දී ආහාර අධිශීතනයේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොනවද මේ ප්‍රධාන ක්‍රම දෙක? අපි දන්නවා කඩිනම් අධිශීතනය සහ සෙමෙන්ට් සිදුවන අධිශීතනය. බ්ලාස්ට් ෆ්‍රීසිං එහෙම නැත්නම් කඩිනම් අධිශීතනය. මෙන්න මේකයි සෙමෙන්ට් සිදුවන අධිශීතනය කියන ක්‍රම දෙක තමයි මෙතන අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි මේ ක්‍රම දෙක පැහැදිලි කරලා ඒ එක් එක් ක්‍රමයේ සුවිශේෂී වාසිය එහෙම නැත්නම් සුවිශේෂී ලක්ෂණ හඳුන්වන්න ඕනේ. මුලින්ම අපි ගනිමු කඩිනම් අධිශීතනය. කඩිනම් අධිශීතනයේදී අපි කරන්නේ අපේ ආහාරය ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉක්මනින් අධිශීතනයට ලක් කරලා අධිශීතන අංකයට වඩා අඩු උෂ්ණත්වයට පත් කරලා ෂණිකව සිසිල් කිරීම. මෙතෙන්දී අධිශීතන අංකය කියන එකට ආපහු ප්‍රශ්නයක් නේ. අධිශීතන අංකය කියලා කියන්නේ ආහාරයක් සිසිල් කිරීමේදී පළවෙනි අයිස් කැටේ ඇතිවන අවස්ථාව. අන්නේ උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයට අපේ ආහාරය ඉක්මනින්ම පත් කරලා ආහාරය ඉක්මනින්ම අධිශීතනය කිරීම මේකෙදී සිදු කරනවා. එතකොට මේකේ තියෙන වාසිය මොකද්ද? මේ ආහාරය පුරා විසිරලා තියෙන චූටි චූටි ජල බිඳිති ඒ ස්ථානවලම චූටි අයිස් කුට්ටි බවට පත් වෙනවා. එතකොට මේ ආහාරවල පටක වලට සිදුවන හානිය අවමයි. මොකද පොඩි පොඩි අයිස් කුට්ටි හැදෙනකොට ඒ වගේ ආහාරයේ පටක වලට සිදුවන හානිය අවමයි. එහෙනම් ආහාරය තුළ තියෙන පෝෂක එළියට වැස්සෙන්නේ නැහැ ඒ ක්‍රමය මගින්. ඒක මේකේ වාසියක්. ඒ වගේම තමයි මේ ආහාරයේ සෛල වලට යාන්ත්‍රික හානි සිදුවීම වැළැක්වෙනවා. ආහාරයේ ව්‍යුහය වෙනස් වෙන්නේ නැහැ. බොහොම අර ආහාරයේ තිබුණු ආකාරයෙන් බොහොම අලංකාරය කියන්නේ ආකර්ශනීය ව්‍යුහයක් සහිතව අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම අර ෂණිකව සිසිල් කිරීමේදී ආහාරය තුල එන්සයිමීය ක්‍රියා ෂණිකව අඩපණ වෙනවා. ඒක නිසා එන්සයිමීය ක්‍රියා මගින් ආහාරයේ ලක්ෂණ වෙනස් වීම සිදු වෙන්නේ නැහැ. ආහාරයේ තියෙන තාපයේ වේගයෙන් ඉවත් වීම නිසා ඒ වගේම මේ සෛලයේ බිත්ති වලට හානි සිදු වෙන්නේ නැති නිසා ආහාරයේ පෝෂක ගුණය හොඳින් ආරක්ෂා වීමක් වෙනවා. එතකොට මේකෙදි අපිට මේ ෂණිකව උෂ්ණත්වය පහළ දාලා මේ ෂණික අධිශීතනය කරන්න විශේෂ උපකරණයක් අපි භාවිතා කරනවා. අපි ඒක හඳුන්වනවා බ්ලාස්ට් ෆ්‍රීසර් කියලා. මෙන්න මේ උපකරණය භාවිතා කරලා තමයි කඩිනම් අධිශීතනය අපි සිදු කරන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ කඩිනම් අධිශීතනය ගැන විස්තර කරන්න ඕනේ. ඒකට අපි වෙනම ලකුණු 25ක් ලබා දුන්නා. ඊළඟට සෙමින් සිදුවන අධිශීතනය ගැන විස්තර කරන්න ඕනේ. මේකෙදි මොකද කරන්නේ? ඊටමත් හෙමින් ආහාරය අධිශීතනය කරනවා. එතකොට ආහාරයේ තැන් තැන් වල තියෙන චූටි චූටි ජල බිඳු එකට එකතු වෙලා විශාල ජල බිඳු බවට පත් වෙලා විශාල අයිස් කුට්ටි බවට පත් වෙනවා. එතකොට මේ විශාල අයිස් කුට්ටි නිසා අභ්‍යන්තර සෛල වලට හානි සිදු වෙනවා. එතකොට නැවතත් පූල් එක යනකොට මේ අභ්‍යන්තරයේ තියෙන පෝෂක එළියට ගලාගෙන ගිහිල්ලා මේ ආහාරයේ පෝෂක ගුණයට හානි සිදු වෙනවා. එතකොට මේ ආහාරයේ පටක විනාශ වෙලා එයාගේ වයනයට හානි සිදු වෙනවා. මෙන්න මේ විදිහට මේ ක්‍රම දෙක වෙන වෙනම පැහැදිලි කරා නම් ඔයාලට එක ක්‍රමයකට ලකුණු 25 ගානේ 50ක් ලැබුණා. ඒ වගේම ප්‍රධාන ආකාර දෙක ෂණික අධිශීතනය සහ නැත්නම් කඩිනම් අධිශීතනය සහ සෙමෙන් සිදුවන අධිශීතනය නම් කිරීමට ලකුණු 15 බැගින් 30කුත් අර්ථ දැක්වීම සඳහා ලකුණු 20කුත් ලැබුණා. ඒ විදිහට ලකුණු 100 හැදුණා. එතකොට මේකත් අපි ටිකක් සාර්ථකව පිළිතුරු ලියලා තියෙනවා දැකපු ප්‍රශ්නයක්. ඊළඟට අපි බලමු 9C කොටස. ව්‍යාපාරයක සාර්ථකත්වයට කළමනාකරණයේ බලපෑම විස්තර කරන්න. අපි දන්නවා දුවේ පුතේ ව්‍යවසායකයෙක් එයාගේ මහන්සියෙන් එයාගේ දක්ෂතාවය මත ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ ආරම්භ කරන ව්‍යාපාරය පවත්වාගෙන යාම සිදු කරන්නේ කළමනාකරුවා විසින්. කළමනාකාරීත්වය විසින්. එහෙනම් මොකද්ද මේ කළමනාකරණය කියලා කියන්නේ? මෙන්න මේ කළමනාකරණය කොහොමද ව්‍යාපාරයක පැවැත්මට නිකම් පැවැත්මට නෙවෙයි සාර්ථක පැවැත්මට දායක වෙන්නේ කියලා අපි අද බලමු. එතෙන්දී මුලින්ම කළමනාකරණය කියන ක්‍රියාවලිය පැහැදිලි කරන්න ඕනේ, අර්ථ දක්වන්න ඕනේ. ඔයාලට මතක ඇති කළමනාකරණයේ අපි අර්ථ දැක්වීමේදී ප්‍රධාන කාර්යයන් 4ක් කළමනාකරණයට අදාළව නම් කරා. මොනවද මේ කළමනාකරණයට අදාළ ප්‍රධාන කාර්යයන් 4? සැලසුම් කිරීම,
සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය. එහෙනම් කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක අරමුණු ළඟා කරගන්න, ඉටු කරගන්න මානව සම්පත් සහ භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම යන කාර්යයන් එතුළත් ක්‍රියාවලියකට තමයි අපි කළමනාකරණය කියන්නේ. එහෙනම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය. මෙන්න මේ කාරණා 4 මගින් ආයතනයේ සතුව තියෙන සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම තමයි කළමනාකරණය මගින් සිදු කෙරෙන්නේ. එතකොට අපෙන් අහන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට කළමනාකරණයේ බලපෑම. අපි ලිව්වා කළමනාකරණයේ අර්ථ දැක්වීම කරා අපිට ඒකට ලකුණු 10ක් ලැබෙනවා. එහෙනම් දැන් සාර්ථකත්වයට බලපාන ආකාරය විස්තර කරන්නයි ඕනේ. මුලින්ම ව්‍යවසායකයෙක් තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මේ ව්‍යාපාරයේ දීර්ඝකාලීන දැක්මක් මෙහෙවරක් ගොඩනගා ගන්නවා. එයාගේ ටාගට් එකක් ඉලක්කයක් තියෙනවා. මේ දීර්ඝකාලීන ඉලක්කයට යන්න කළමනාකරුවා කෙටි කාලීන අරමුණු පිහිටවා ගන්නවා. අපි අවුරුදු 5කින් යන තැන තමයි ව්‍යාපාරිකයෙක් නැත්නම් ව්‍යවසායකයා තීරණය කරන්නේ. හැබැයි අවුරුදු 5කින් ඒ ස්ථානයට යන්න නම් අපි අද ඉඳන් මාසෙකට යම්කිසි ළඟාවීමක් ඉලක්කයක් ළඟා කර ගැනීමක් කරන්න ඕන. අන්නේ ක්‍රියාවලිය ගොඩනගා ගන්න මේ කළමනාකරණය. එහෙනම් මොකද පළවෙනිම වැදගත්කම ව්‍යාපාරයක් ඉදිරියේදී ළඟා කරගන්න අපේක්ෂිත වන අරමුණු සහ පරමාර්ථ ඉටු කරගන්න අපේ මේ තියෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කරන්න මේ කළමනාකරු උත්සාහ කරනවා. කළමනාකරණය මගින් සිදු කරනවා. ඒ කියන්නේ තියෙන සීමිත සම්පත් අපගේ අරමුණු කරා ළඟා කර ගැනීම ළඟා වීමට හැකි පරිදි ප්‍රශස්ත කාර්යක්ෂමතාවයකින් භාවිතා කරනවා. අපි ඔයගොල්ලන් මතක ඇති ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට අපි කිව්වා ව්‍යවසායකයේ අවදානම බාර ගන්නවා කියලා. හැබැයි කළමනාකරුවා අවදානම කළමනාකරණය කරනවා. මොකද්ද මේ අවදානම කළමනාකරණය කියන්නේ? අවදානමින් සිදුවිය හැකි පාඩුව හැකි පමණ අඩු කරගන්න, ඒක පාලනය කරගන්න කළමනාකරු උත්සාහ කරනවා. එතකොට එහෙනම් ව්‍යාපාරයක් මුහුණ දෙන මේ අවදානම් අවස්ථා කළමනාකරණය කරගෙන ඒවට නොබියව මුහුණ දීම සිදු කරන්නේ කළමනාකරණය කියන ක්‍රියාවලිය මගින්. ඒ වගේම තමයි පුතේ අපි දන්නවා අපිට මේ නිෂ්පාදන සාධක 4 භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන මේ නිෂ්පාදන සාධක 4 බොහොම සීමා සහිතයි. එහෙනම් මේ කළමනාකරණ ක්‍රියාවලිය මගින් මොකද්ද වෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා එහෙම නැත්නම් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න හොඳින් අපේ ගාව තියෙන සම්පත් කළමනාකරණය සැලසුම් කිරීම කරනවා. හිතන්න මානව සම්පත තියෙනවා අපිට සේවකයෝ හොඳින් ඉන්නවනම් එයාලව කොහොමද අපේ ඉලක්කයට යන්න අපි මෙහෙව ගන්නේ නිවැරදි විදියට සකස් කරගන්නවා. අපේ තියෙන සීමිත සම්පත් නිවැරදිව අරමුණු කරා අපේ අපි කියනවාද අපේ නිෂ්පාදන ඉලක්ක කරා ළඟා කරගන්න අපි උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරන්න කළමනාකරණය මගින් අපිට මඟ පෙන්වනවා. ඒ වගේම තමයි ආයතනයක් තුල සේවකයෝ ඉන්නවා, කළමනාකරණ මණ්ඩලයක් තියෙනවා, සම්පත් තියෙනවා, කාර්යයන් තියෙනවා, විවිධ වගකීම් තියෙනවා. එහෙනම් මේ කළමනාකාරීත්වය මගින් මේ මේ අංශ සියල්ල එකට ඒකාබද්ධ කරලා මේ ටික එකට සම්බන්ධීකරණය කරලා අපේ අරමුණු කරා ගෙනියන්න උදව් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනවා. ඒ කියන්නේ අපේ ආයතනය ගොඩනගාගත් ඉලක්කවලට කාර්යක්ෂමව ඵලදායීව ළඟා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම කරනවා කළමනාකාරීත්වය මගින්. ඒ වගේම අපේ ව්‍යාපාරය තුළ තියෙන ඕන සංවිධාන ව්‍යුහය තීරණය කළා ඒ අංශවලට නිවැරදිව වගකීම් සම්පත් බෙදා දීම කරන්නේ කළමනාකරණයමයි. එක් එක් අංශයට වගකීමක් සහ ඒ වගකීම ඉටු කරන්න අවශ්‍ය සම්පත් ලබා දීම සිදු කරනවා. අනිත් එක තමයි අනිත් වැදගත්ම දෙයක් තමයි ආයතනය තුල ඉලක්ක කරා හඹා යාමේදී අරමුණු කරා ළඟා වීමේදී හොඳ මෙහෙයවීමක් මඟ පෙන්වීමක් සහයෝගයක් ලබා දීම කළමනාකාරීත්වය මගින් කරනවා. ඒ වගේම තමයි මේ මෙහෙයවීමේ ක්‍රියාවලියේදී එයාලා ගාව තියෙන නායකත්ව හැකියාව
ඒ වගේම අත්දැකීම් යොදාගෙන ඒ වගේම අවස්ථානුකූලව හොඳ තීරණ අරගෙන ඒ වගේම නිවැරදි sannivedana කටයුතු සේවක සම්බන්ධතා පවත්වා ගැනීම මේ කළමනාකාරීත්වය මගින් කරනවා. මොකද අපි දන්නවා ආයතනය තුල කාර්යයන් කිරීම හොඳින් සිදු වෙන්න නම් සේවක මඩුල්ල සහ කළමනාකාරීත්වය අතර හොඳ අවබෝධයක්, හොඳ අන්‍යෝන්‍ය සහයෝගීතාවයක් තියෙනවා. කළමනාකරණය මගින් කරන්නේ මෙන්න මේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරනවා, පවත්වා ගැනීම සිදු කරනවා. ඒ වගේම වගකීම් සහ බලය කියන දෙක තුලනය කරගෙන පවත්වාගෙන යාමත් කළමනාකරණය මගින් සිදු කරනවා. ආයතන කටයුතු කරගෙන යනකොට අපි දන්නවා ඒක බොහොම සංකීර්ණ කටයුතු. ආයතනයක කරන් තියෙන කටයුතු. ඉතින් මේ කළමනාකාරීත්වය මගින් මේ සංකීර්ණතාවය ලිහිල් කළා බොහොම පැහැදිලි සුමට තත්ත්වයටපත් කළා සේවකයන් සමග තමන්ගේ අරමුණු කරා ගමන් කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි කළමනාකාරීත්වය විසින් ආයතනයේ මූලික අරමුණුත් එක්ක තමන් ගමන් කරන මාර්ගය සංසන්දනය කළා අඩුපාඩු අතපසුවීම් තියෙනවා නම් ඒවා නිවැරදි කරලා නිවැරදි මාර්ගයට ආයතනය මෙහෙයවීමක් කරනවා. මෙතෙන්දි හොඳට මතක තියාගන්න දුවේ පුතේ කළමනාකාරීත්වය කළමනාකරණය කියන එක ආයතනයක යහපැවැත්මට ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යන අත්‍යවශ්‍ය අංගයක්. සමහර විට ව්‍යවසායකයා සතුව හොඳ කළමනාකරණ කුසලතාවයක් තිබිය හැකියි. එහෙම වුණොත් ගැටලුවක් නැහැ. නමුත් ව්‍යවසායකයාට ව්‍යවසායකත්ව කුසලතාවය විතර නම් තියෙන්නේ. කළමනාකරණ හැකියාව නැත්නම් අනිවාර්යයෙන්ම සුදුසු කළමනාකරුවෙක් යොදවා ගන්න වෙනවා ආයතනය සාර්ථකව පවත්වාගෙන යන්න. ඉතින් ඔන්න ඔය කරුණු ටිකෙන් කරුණු 6ක් නම් කරලා විස්තර කරා නම් ඔයාලට අර්ථ දැක්වීමට ලකුණු 10යි. කරුණු 6 නම් කරනවට ලකුණු 6 ගානේ 36යි. විස්තරයේ ලකුණු 9 ගානේ 54යි. මුළු ලකුණු 100යි. ඉතින් බුදුවේ පුතේ මේ ප්‍රශ්න 9ක් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න වල ඔයගොල්ලෝ බලන්න අපි බරපතලව හිතලා පිළිතුරු ලියන්න උත්සාහ කරාම අපිට ඕන පිළිතුර කොට නැගිලා තිබුණේ නැහැ ගොඩක් වෙලාවට. මුලින්ම ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන දේ හරියට තේරුම්ගෙන අහලා තියෙන දෙයට විතරක් උත්තර ලියන්න. දන්න හැමදේම මේකේ ලියන්න එපා. ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ කොළ ගොඩාක් පිළිලා මහා විශාලට තිබ්බොත් බලන කෙනාටත් අපහසුයි. ලකුණු ලැබෙන්නේ නැහැ අවශ්‍ය කරුණු ටික ප්‍රධාන වශයෙන් highlight වෙලා නැති නිසා. ඒක නිසා හැමතිස්සෙම අත්‍යවශ්‍ය කරුණු මූලිකව කියන්න ඉදිරිපත් කරන්න පුරුදු වෙන්න. අපි දැන් යමු 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. දාර්ශනීය බිඳු ජල සම්පාදන පද්ධතියක මූලික සැලැස්ම. එහි ප්‍රධාන අංග දක්වමින් විස්තර කරන්න. දුවේ පුතේ මෙන්න බිඳු ජල සම්පාදන පද්ධතිය ගැන අහන්න. 13 ශ්‍රේණියේ පළවෙනි පාඩම ජල සම්පාදනය. ඔයාලට මතක ඇති අපි ශුද්ධ ජල සම්පාදන පද්ධති දෙකම ඇඳලා කොටස් නම් කරලා පැහැදිලි කරා. මෙතන අහන්නේ එකෙන් බිඳු ජල සම්පාදන පද්ධතිය ගැන. එතකොට මුලින්ම අපි හඳුන්වා දෙන්න ඕනේ මොකද්ද මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ. ඇත්තටම දුවේ පුතේ බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ පීඩනයක් යටතේ නල පද්ධතියක් හරහා ගලා යන ධාරාව ජල විමෝචක තුලින් බිඳු ලෙස භෝගයේ මූල මණ්ඩල කලාපයට ලබා දෙන ඒකකයක් ක්‍රමයක් තමයි බිඳු ජල සම්පාදන පද්ධතියක් කියලා කියන්නේ. එතකොට බිඳු ජල සම්පාදන පද්ධතියක මූලික සැකැස්ම කොහොමද තියෙන්නේ? මෙතන තියෙනවා ජල ප්‍රභවය. ඒකේ මෙන්න තියෙනවා ජල ප්‍රභවය. එතනින් තියෙනවා මෝටරය. මේ මෝටරයෙන් වතුර ටික එනවා ප්‍රධාන පාලක ඒකකයට. මේ ප්‍රධාන පාලක ඒකකය තුල මොනවාද තියෙන්නේ? ප්‍රධාන කොටස් ගණනාවක් තියෙනවා. අන්නේ කොටස් ටික මතක තියෙනවා. මෙතනින් එන මේ නලය පෙරණය හරහා ගමන් කරනවා. ඊට පස්සේ පෝර ඒකකයක් හරහා යන්න පුළුවන්. ඊට පස්සේ මේ ජලය ටික යොමු කරනවා අපි ප්‍රධාන නලයට. ප්‍රධාන නලය මෙහෙම ඇවිල්ලා ඒක උප ප්‍රධාන නලයකට බෙදා හරිනවා. උප ප්‍රධාන නලයෙන් හරිද? ඒතකොට මෙතන තියෙන්නේ ජල ප්‍රභවය, ජල පොම්පය,
මෙතන තියෙනවා පෙරණය. මෙතන තියෙනවා පොහොර ඒකකය. ඊට පස්සේ මේ තියෙන ප්‍රධාන නලය. ප්‍රධාන නලයෙන් උප ප්‍රධාන නල වලට යනවා. උප ප්‍රධාන නලයෙන් පාර්ශ්වික නල වලට මේ ජලය යොමු කරනවා. සහ මේ පාර්ශ්වික නලයේ තැන් තැන් වල තියෙන විමෝචක මගින් ජලය නිකුත් කරනවා. හරිද? බලන්න දුවේ පුතේ මෙන්න මේ ප්‍රධාන කොටස් ටික නම් වෙන්න ඕනේ. මේ කොටස් ටික නම් වීමත් එක්ක මේ කොටස් ටික නම් කළා රූප සටහන පවතිනවට අඳිනවට ඔයාලට මෙතන ලකුණු 30ක් දුන්නා. එතෙන්දි ප්‍රධාන කරුණු 8ක් නම් කරලා තියෙන එක බැලුවා. බලන්න පළවෙනියටම ජල ප්‍රභවය, ජල පොම්පය, ජල පෙරහන, පොහොර ඒකකය, ප්‍රධාන නලය, උප ප්‍රධාන නලය, පාර්ශ්වික නල, විමෝචක 1 2 3 4 5 6 7 8. මෙන්න මේ කොටස් 8 නම් කරනවට නම් කළ රූප සටහනක් මගින් දක්වනවට ලකුණු 30ක් වෙන් කරලා තිබුණා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනනේ ප්‍රධාන අංග දක්වමින් විස්තර කරන්න කියලා. මේ ජල සම්පාදන පද්ධතියේ ප්‍රධාන අංග ටික විස්තර කරන්නයි ඕනේ. එතෙන්දී අපෙන් බලාපොරොත්තු වෙලා තිබුණ අඩුම ගානේ ප්‍රධාන අංග 6ක් විස්තර කරලා දෙයි කියලා. ප්‍රධාන අංග 6ක්. හරිද? එහෙනම් මොනවද අපි ලියන්නේ? මුලින්ම ජල පොම්පය. මෙතන ජලයට වැඩි බලයක් දෙන්න ඕන නිසා ජලය ඉහළට ඔසවන්න ඕන නිසා වැඩි පීඩනයක් දෙන්න ඕන නිසා අපි කේන්ද්‍ර අපසාරී ජල පොම්පයක් තමයි පවත්වා ගන්න යොදා ගන්න. එහෙනම් ඒකාකාරී පීඩනයක් පවත්වා ගැනීම සඳහා කේන්ද්‍ර අපසාරී ජල පොම්පයක් භාවිතා කරනවා. ඊළඟට ප්‍රධාන පාලක ඒකකය. ප්‍රධාන පාලක ඒකකය මොනවද තියෙන්නේ? පෙරණය, පොහොර ඒකකය, අපි දන්නවා පීඩනමාන, පීඩනය පාලනය කිරීමේ උපකරණයම මේ ප්‍රධාන ඒකකය තුල අඩංගු වෙනවා. එතකොට අපි මේ ප්‍රධාන ඒකකය ගැන පැහැදිලි කරනවා නම් ඒ එක් එක් කොටස් වල කාර්යයන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ජල පෙරහන මගින් මේ ජලයේ තියෙන සියලුම අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීම කරනවා. මොකද මේ විමෝචකවල සිදුරු ඉතාමත් කුඩායි. මේ සිදුරක් ඉතා පහසුවෙන් අවහිර වෙන්න පුළුවන්. ඒක නිසා ජලයේ කිසිම අපද්‍රව්‍යයක් නැති වෙන්න ඕන. ඒ නිසා ජලයේ පෙරීම පෙරහන මගින් සිදු කරනවා. ඊළඟ පොහොර ඒකකය. පොහොර ඒකකයෙන් කරන්නේ මොකද්ද? අපේ ජලයත් එක්ක අපිට දියර පොහොර සපයන්න පුළුවන්. ඒ අවශ්‍ය අවස්ථාවලදී ජල සම්පාදන පද්ධතියේ දියර පොහොර ලබා දීම පොහොර ඒකකය මගින් කරනවා. ඊළඟට පීඩන මාපක. මේ නල පද්ධතිය තුළ පීඩනය මනින්න පීඩන මාපක පීඩන මයින උපකරණ භාවිතා කරනවා. එතන පීඩනයේ විචලතාවයන් වෙන එක පීඩනයේ වෙනස්කම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. ඊළඟ ප්‍රධාන නලය. ප්‍රධාන නලයෙන් කරන්නේ මොකද්ද? ප්‍රධාන පාලක ඒකකයේ ඉඳන් ක්ෂේත්‍රය දක්වා ජලය රැගෙනීම. මෙතෙන්දී අපි භාවිතා කරන බොහෝ දුරට PVC නල. සාමාන්‍යයෙන් ධාරිතාවය වැඩි සෙන්ටිමීටර් 2ක විතර විස්කම්භය තියෙන සෙන්ටිමීටර් 4 විතර විස්කම්භය තියෙන විශාල PVC නල භාවිතා කරනවා. එහෙම නැත්නම් අපිට HDPE නල එහෙම නැත්නම් LDPE නල භාවිතා කරන්න පුළුවන් විස්කම්භය වැඩි එක. ඊළඟට උප ප්‍රධාන නල වලට එනවා. උප ප්‍රධාන නල මොකද කරන්නේ? ශේෂ්ත්‍රය කලා ජලය බෙදා හැරීම කරනවා. ප්‍රධාන නලයේ සිට පාර්ශ්වික නලය දක්වා ජලය රැගෙන යාම. එතෙන්දිත් අපිට PVC නල එහෙම නැත්නම් HDPE LDPE වගේ නල වර්ග භාවිතා කරන්න පුළුවන්. ඊළඟට පාර්ශ්වික නල. මේ පාර්ශ්වික නල කියලා කියන්නේ මේ පද්ධතිය ඉතාම වැදගත්. උප ප්‍රධාන නල වලින් නම් පැලය දක්වා අපේ භෝගය දක්වා ජලය ගෙනියන්නේ මේ පාර්ශ්වික නල හරහා. එතකොට සාමාන්‍යයෙන් විස්කම්භය අඟල් භාගයක් විතර සිහින් නල තමයි භාවිතා වෙන්නේ. මේ නලය බොහෝ දුරට LDPE නල තමයි. එහෙම නැත්නම් LLDPE නල. ගණත්වයෙන් අඩු නල භාවිතා කරන්නේ. මේ නලයේ සිදුරු විදලා ඒ සිදුරු වලට අපි සම්බන්ධ කරනවා විමෝචක. හරිද? එතකොට මේ විදිහට අපිට පුළුවන් ජල සම්පාදන පද්ධතියේ කොටස් ටික හඳුන්වන්න. අවසාන වශයෙන් ප්‍රධානම සංඝටකය විමෝචක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. විමෝචක මගින් තමයි
ශාකයට ඒකාකාරීව බිඳු ලෙස ජලය සැපීම සිදු කරන්නේ. එතෙන්දී අපිට යොදා ගන්න භෝගය අනුව පරතරයට ගැළපෙන විදියට මේ විමෝචක පාර්ශ්වික නලයට සම්බන්ධ කරන්න පුළුවන්. විමෝචක වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා එකකට ඉන්ලයින් ඩ්‍රිපර් කියලා. ඉන්ලයින් ඩ්‍රිපර් කියලා කියන්නේ මේ පාර්ශ්වික නලය තුලටම විමෝචකයේ සම්බන්ධ කරලා එවන විමෝචක. මේවා නිශ්චිත දුරකින් විමෝචක පිහිටලා තියෙනවා. අපේ භෝගයට ගැළපෙන එකක් අපිට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඩ්‍රිපර් කියලා තියෙනවා. නිකම්ම පාර්ශ්වික නලය සිදුරු කළා, හෝල් පංචයකින් සිදුරු කළා ඒකට අපිට පුළුවන් විමෝචකයේ සම්බන්ධ කරගන්න. ඒකේ වාසියක් තියෙනවා අපිට භෝග කීපයකට මේ නල පද්ධතිය නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය කරුණු ටික ඉස්සෙල්ලම බිඳු ජල සම්පාදන පද්ධතිය අර්ථ දැක්වීම ඊළඟ රූප සටහන නම් කරපු ඊළඟට මෙන්න මේ ප්‍රධාන කාර්ය කොටස් 6ක කාර්යයන් පැහැදිලි කරනකොට ලකුණු ටික ඔයාලට ලැබිලා. ඉතින් මේක අපි පුතේ කතා කරන බොහොම සරලම කොටසක්. ඉතින් මේ වගේ දේවල් බොහොම පැහැදිලිව ලකුණු ගන්න පුළුවන්. මේ රූප සටහන ඇඳන් මෙතන ලකුණු 30ක් තිබ්බා. ගොඩක් ළමයි රූප සටහන ඇඳලා තිබුණේ නැහැ හරියට. ඒකේ ප්‍රධාන කොටස් ටික මතක තිබ්බනම් මේ රූප සටහන් නිවැරදිව ඇඳලා ඒ ලකුණු ටික හරිය ලබා ගන්න පුළුවන්කම තිබ්බා. හරි. ඊළඟට අපි බලමු නාමයේ B ප්‍රශ්නය. සගන්ධ තෙල් භාවිතයෙන් සබන් සෑදීමේ ප්‍රධාන පියවර විස්තර කරන්න. සගන්ධ තෙල් භාවිතයෙන් සබන් සෑදීමේ ප්‍රධාන පියවර විස්තර කරන්න කිව්වට පුතේ මේකේ මුලින්ම අපිට සබන් නිෂ්පාදන ක්‍රියාවලියට සගන්ධ තෙල් එකතු කරලා කරන්න හැටි විස්තර කරන්නයි තියෙන්නේ. මෙතන අපි සගන්ධ තෙල් නිස්ථානය ගැන කතා කළ යුතුද නැහැ. මුලින්ම හැඳින්වීම මොනවද මේ සබන් කියලා කියන්නේ? සබන් කියලා කියන්නේ පිරිසිදු කිරීම කටයුතු සඳහා යොදා ගන්න කාබොක්සිලික් අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් භස්ම තමයි. පොටෑසියම් ලවණ තමයි මේ සබන් කියන්නේ. මොනවද? පිරිසිදු කිරීම කටයුතු වලට ලබා ගන්නා කාබොක්සිලික් අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ වලින් සමන්විත නිෂ්පාදනයක් අපි සබන් කියලා හඳුන්වනවා. මෙන්න මේ සබන් නිෂ්පාදනයේ පියවර ටික දැන් ඔයාලට මතකයි පහුගිය ටිකේ මම මේ වීඩියෝ එකත් ඕගොල්ලන්ට දුන්නා. මොකද මේක කරන්නේ? අපේ ප්‍රැක්ටිකල් එකේ විදියට නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 3.25කට පොල් තෙල් මිලිලීටර් 25ක් ජලය මිලිලීටර් 8ක් තමයි අපි යොදා ගන්න සබන් නිෂ්පාදනය. මුලින්ම අපි කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දිය කරනවා. එහෙනම් පළවෙනි පියවර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කිරීම. එතෙන්දී අපි ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 3.25ක් නිවැරදිව මැනගෙන ජලය මිලිලීටර් 8කට එකතු කරලා හොඳින් මිශ්‍ර කරමින් දිය කරගන්න ඕනේ. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වය දක්වාපත් වෙන්න පැත්තකින් කියලා තියෙනවා. දෙවැනි පියවර තමයි අපි පොල් තෙල් ටික සෙල්සියස් අංශක 40 දක්වා රත් කරන්න ඕනේ. පොල් තෙල් මිලිලීටර් 25ක් නිවැරදිව මැනගෙන ඒක දාලා ස්ටේන්ලස් ස්ටීල් බඳුනකට ඒක සෙල්සියස් අංශක 40 දක්වා ලිපේ තියලා රත් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතෙන්දි පොල් තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි අර මේද වර්ගයක් එහෙම පාම් ඔයිල් වගේ භාවිතා කරොත් සෙල්සියස් අංශක 40 දී මේ ඝන තත්ත්වයේ තියෙන ඔක්කොම දිය වෙනවා. සෙල්සියස් අංශක 40ට රත් කරනවා. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොල් තෙල් මිශ්‍ර කරනවා. එතෙන්දී සෝඩියම් හරිගස්සගත් අපි දැන් කලින් හදලා කාමර උෂ්ණත්වයට පත් වෙනකම් පැත්තකින් තියා තිබ්බ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණය තෙල් එකට එකතු කරලා හොඳින් විනාඩි 15ක් 20ක් මිශ්‍ර කරනවා. හැඳි ගන්නවා. ඊළඟට මේක ටිකක් වෙලා නිශ්චලව තියෙනවා තව විනාඩි 15ක්. ඊළඟට නැවත විනාඩි 5ක් හොඳින් මිශ්‍ර කරනවා. මේ විදිහට දෙපාරක් විතර කරනකොට අපිට දැනෙනවා මේ සෝඩියම් මේ ද්‍රාවණය ඝන වෙමින් එනවා කියලා. අන්න ඒ වෙලාවට අපිට සගන්ධ තෙල් මිශ්‍ර කරන්න පුළුවන්. ඊළඟට අපේ පියවර මේ සබන් මිශ්‍රණයට සගන්ධ තෙල් මිශ්‍ර කිරීම. එතෙන්දි දුවේ පුතේ ඝන වෙන්න පටන් ගත්ත සබන් ද්‍රාවණයට කලින් නිස්සාරණය කරගෙන තියෙන සගන්ධ තෙල් එකතු කරනවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා අපි මේකට වර්ණකයක් අවශ්‍ය නම් එකතු කරනවා. අපිට පුළුවන් කහ කුඩු ටිකක් එහෙම නැත්නම් කොකෝවා කුඩු ටිකක් එහෙම නැත්නම් අපි ආහාර වලට දාන වර්ණකයක් වගේ දෙයක් මිශ්‍ර කරන්න.
මිශ්‍ර කරලා හොඳින් කලතලා මේක අච්චු වලට දානවා. එහෙනම් පස්වෙනි පියවර වර්ණක එකතු කිරීම, ඊළඟ පියවර අච්චු වලට යෙදීම. එහෙනම් සබන් මිශ්‍රණය සඳහා අපිට දීලා තියෙනවා, අපිට ඉස්කෝලේ විද්‍යාගාරවල සපයලා තියෙන සබන් මිශ්‍රණ යොදන්න පුළුවන් අච්චු. මේ අච්චු වලට දාලා මේක ඝන වීම සඳහා පැත්තකින් තියලා තියන්න ඕනේ. එතෙන්දී සාමාන්‍යයෙන් නොසෙල් වෙන විදියට පැත්තකින් තියලා තිබීම ඉතාමත් වැදගත්. ඊළඟ පියවර තමයි සබන් කැටය මේ අච්චුවෙන් ගලවලා ඉවත් කිරීම. දවස් කීපයක් මේ අච්චුව තුල සබන් කැටය ඝන වෙන්න තියලා අච්චුවෙන් සබන් කැටය ගලවලා ඒක හැඩය මේ හරියට හදාගෙන තවදුරටත් වේලෙන්න ඝන වෙන්න සලස්වනවා. අවසානයේදී අපි මේක ඇසුරුම් කරන්න ඕනේ. වෙළඳ පොළට ඉදිරිපත් කරන්න සබන් කැටේ ඇසුරුමක් තියෙන්න එපා. එහෙනම් මුලින්ම ඔයිල් පේපර් එක සබන් කැටේ ඔතලා ඊට පස්සේ සුදුසු කඩදාසි ආවරණයකට දාලා අපිට වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ සබන් නිෂ්පාදනයේ පියවර අහලා තියෙනවා. අපේ ගොඩක් දරුවෝ සබන් නිෂ්පාදනය ගැන කතා කරන්නේ නැතුව සගන්ධ තෙල් නිස්සාරණය ගැන තමයි මේකෙදි කතා කරලා තිබුණේ. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපෙන් අහලා තියෙන සගන්ධ තෙල් යොදලා සබන් නිෂ්පාදනයේ සකසන හැටි. එහෙනම් සබන් හදන හැටි තමයි අපි මුලින්ම විස්තර කරන්න ඕනේ. එතකොට මේකෙදි හැඳින්වීම සඳහා ලකුණු 20ක් දුන්නා. පියවර 8කට මේක බෙදලා තියෙනවා. මේ පියවර 8 නිවැරදි පිළිවෙලින් තියෙන්න ඕනේ. හැම පියවරක් නම් කිරීමටම ලකුණු 4 ගාණිකුත්, විස්තර කිරීම සඳහා ලකුණු 6 ගාණිකුත්, ලකුණු 80ක් එතෙන්ට ලැබුණා. ලකුණු 100 හැදුනේ එහෙම. ඊළඟට 10 වෙනි ප්‍රශ්නයේ C කොටස. විවෘත භූමිය වල වගා කිරීමට සාපේක්ෂව ආරක්ෂිත ගෘහයක භෝග වගා කිරීමේ ප්‍රධාන වාසි විස්තර කරන්න. දුවේ පුතේ මොකද්ද මේ කියන්නේ? විවෘත භූමියක වගා කරනවා කියලා කියන්නේ අපි දන්නවා අපිට ශේෂ්ත්‍රයේ භෝග වගා කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ භෝග වගා කිරීමේදී අපිට ගැටලු ගොඩාක් එනවා. මොනවද එන ගැටලු? මේ බාහිර පරිසරය තුල කාලගුණය, දේශගුණය සහ විවිධ කෘමීන්ගෙන් රෝගාබාධ වලින් අපේ භෝග වගාවට හානි සිදු වෙනවා. හැබැයි ඒ වෙනුවට අපි ආරක්ෂිත ගෘහයක් තුළ භෝග වගාව සිදු කරොත් ඊට වඩා අපිට වාසි එහෙම නැත්නම් මේ තත්ත්ව පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මෙතන අපෙන් අහන්නේ විවෘත භූමිය වල වගා කිරීමට සාපේක්ෂව ආරක්ෂිත ගෘහයක භෝග වගා කිරීමේ ප්‍රධාන වාසි විස්තර කරන්න. මුලින්ම එහෙනම් අපි ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීම කියන එක පැහැදිලි කරමු. මොකද්ද මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීම කියලා කියන්නේ? පාරිසරික තත්ත්වයන් පාලනය කරමින් භෝග වගාව සඳහා සුදුසු ප්‍රශස්ත සත්වයන් ලබා දෙමින් භෝග වගා කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන ව්‍යුහවලට අපි කියනවා ආරක්ෂිත ගෘහ කියලා. එතකොට මෙන්න මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාවේ වැදගත්කම ගැන තමයි අපි කතා කරන්නේ. ප්‍රධාන වාසි ටික අපි බලමු. පළවෙනි එක තමයි පුතේ බාහිර පරිසරයේ අපි භෝග වගා කරාම අපිට අවුරුද්දකට ගොඩක් භෝගවල එක කන්නකදී විතරයි අස්වැන්න ලැබෙන්නේ. හැබැයි ආරක්ෂිත ගෘහ තුල වසරේ ඕනෑම කාලයක නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කරුණ ලියනවා වසරේ ඕනෑම කාලයක භෝග නිෂ්පාදනය කළ හැකි වීම. එතකොට තව මොනවද මේ බාහිර පරිසරයේ විවෘත භූමියේ භෝග වගා කිරීමට අමතරව ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීමේ වාසි. අපි එකක් කතා කරා වර්ෂය පුරාම අස්වැන්න ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට මොකද්ද? අපි ආරක්ෂිත ගෘහයක් තුල භෝග වගා කරනකොට බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ගෘහය තුල ඇතුළත තියෙන භෝග වෙන් කරනවා. එතකොට විශේෂ වාසියක් තමයි බාහිර පරිසරයේ ඉන්න පලිබෝධකින්ට අපේ ආරක්ෂිත ගෘහය තුලට ඇතුල් වෙන්න බෑ. එහෙම වුණොත් අපේ ආරක්ෂිත ගෘහය තුල පලිබෝධ හානි වලින් තොර භෝගස්වැන්නක් ලබා ගන්න පුළුවන්. රෝගකාරකයින්ට ඒ වගේම මේ කෘමීන්ට ඒ කියන්නේ පලිබෝධකින්ට අපේ ආරක්ෂිත ගෘහය තුළ ඇතුළත් වෙන්න බැරි නිසා ආරක්ෂිත ගෘහය තුළ මේ රෝග සහ පලිබෝධ හානි වලින් තොර හොඳ ගුණාත්මයෙන් ඉහළ අස්වැන්න ලබා ගන්න පුළුවන්. එහෙනම් අපේ දෙවෙනි කරුණ මොකද්ද? රෝග හා පලිබෝධ වලින් තොර ආහාර ලබාගත හැකි වීම. එතකොට ඒකට ලියන්න පුළුවන් අපිට එහෙනම් මොකද්ද? බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන නිසා බාහිර පරිසරයේ ඉන්න රෝගකාරකයින්ට පලිබෝධකයින්ට ආරක්ෂිත ගෘහයේ තියෙන භෝග වලට ආරක්ෂිත ගෘහය තුල තියෙන භෝග වලට හානි කරන්න බෑ කියලා. ඊළඟට අපි දැන් කියවනේ ආරක්ෂිත ගෘහය තුල භෝග වලට හානි කරන්න බැරි නම් මේ පලිබෝධකින්ට අපිට පලිබෝධනාශක භාවිතා කරන්න අවශ්‍ය වෙනවද?
නැහැනේ නේද? එහෙනම් අපේ ආරක්ෂිත ගෘහය තුල පලිබෝධනාශක වගේ රසායනික ද්‍රව්‍ය භාවිතය ඉතාමත් අවමයි. එහෙම වුණාම තියෙන තවත් වාසියක් තමයි අපේ අස්වැන්නේ පලිබෝධනාශක වලින් තොර අස්වැන්නක්. එහෙනම් ගුණාත්මයෙන් ඉතාමත් ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි කරුණ ගුණාත්මයෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම. අපි එතෙන්දී ලියනවා පලිබෝධ හානි ඉතාමත් අඩුවෙන් තියෙන නිසා. ඉතාමත් අඩුයි. අවමයි. එහෙම නිසා පලිබෝධ නාශක භාවිතය ඉතාමත් අවමයි. ඒක නිසා ඒ වගේම වල් පැලෑටි වගේ බීජ වගේ දේවල් අපේ අස්වැන්නත් එක්ක මිශ්‍ර නොවන නිසා අපේ අස්වැන්නේ ගුණාත්මය ඉතාම ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට අපි සාමාන්‍ය පරිසරයේ භෝග වගා කරනකොට අපි කතා කරා දේශගුණය කියන එක බොහොම බලපාන ප්‍රධාන සාධකයක්. දේශගුණික තත්ත්වය නිසා අපිට භෝග වගා කරන්න පුළුවන් විදිය සීමා වෙනවා. හැබැයි ආරක්ෂිත ගෘහයක් තුල පාලිත පරිසර තත්ත්වයට භෝග වගාවේදී මේ ආරක්ෂිත ගෘහය තුල සම්පූර්ණ පරිසර තත්ත්වයන් අපිට පාලනය කරන්න පුළුවන්. එතකොට අපිට පැල අතර වර්ගඵලය පරතරය පැල දෙකක් අතර පරතරය අඩු කරලා වැඩි ගහන ඝනත්වයක් ආරක්ෂිත ගෘහය තුල පවත්වා ගන්න හැකියාව තියෙනවා අපි ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන නිසා. ඒ නිසා අපිට ඒකක වර්ගඵලයකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න වැඩි වෙනවා. එහෙනම් ඊළඟ කරුණ ලියන්න පුළුවන් ඒකක වර්ගඵලයකින් ලබාගත හැකි අස්වැන්න වැඩිවීම කියලා ඔය හේතු ටික ලියන්න පුළුවන්. එතකොට වුණ අපි කරුණු 4ක් දැන් ලිව්වා. තව මොනවද ආරක්ෂිත ගෘහය තුළ භෝග වගාවේදී වාසි? අපි දන්නවා සාමාන්‍ය විවෘත පරිසරයේ භෝග වගා කරනකොට අපිට ජල සම්පාදනය කරන්න වෙනවා වෙනම. ඒ වගේම පොහොර යෙදීම කරන්න වෙනවා. හැබැයි ආරක්ෂිත ගෘහ තුළ ජලයත් සමග පොහොර යෙදීමේ කාර්යය අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රම අවශ්‍යතාවය අඩු කරගන්නත් පුළුවන්. එහෙනම් පොහොර ජලය එකම පද්ධතියක් හරහා ලබා දිය හැකි වීම කියලා කරුණ ලියලා ඒ අර්ථය ලියන්න පුළුවන්. ඒ අර්ථය අපිට ශ්‍රම අවශ්‍යතාවය අඩු කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අපි භෝගයකට ප්‍රශස්ත තත්ත්ව ආරක්ෂිත ගෘහය තුල ලබා දෙන නිසා මේ ආරක්ෂිත ගෘහය තුල ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන නිසා ආරක්ෂිත ගෘහයේ ඇතුළත භෝග නිෂ්පාදනය කිරීමට ගතවන කාලය එක භෝගයකින් අස්වැන්න ලබා දෙන්න ගතවන කාලය අපිට අඩු කරගන්න පුළුවන්. කාර්යක්ෂමව භෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ කවුන වගාවේ කාර්යක්ෂමතාවය වැඩි. ඒකට අපි ලියනවා යෙදවුම් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කිරීමත් ඉතා කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවත් නිසා අස්වැන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා ආරක්ෂිත ගෘහයක් තුල ඇති කරන භෝගවල ගුණාත්මය ඉතාමත් ඉහළයි කියවනේ. ගුණාත්මය ඉතාමත් ඉහළ නම් වෙළඳපොළ වටිනාකම කොහොමද? වෙළඳපොළ වටිනාකම ඉහළයි. එහෙනම් අපිට වැඩි වෙළඳපොළ මිලක් එහෙම නැත්නම් වැඩි වෙළඳපොළ වටිනාකමක් අපේ භෝග අස්වැන්න වලට ලබා ගන්න හැකියාව තියෙනවා ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී. එහෙනම් ඒකට හේතුව ලියන්නේ මොකද්ද? ගුණාත්මයෙන් ඉහළ අස්වැන්න අපි ආරක්ෂිත ගෘහ තුල නිෂ්පාදනය කරන නිසා ඒව සඳහා අපිට වැඩි මිලක් වැඩි වෙළඳපොළ වටිනාකමක් ලබාගත හැකි වෙනවා. ඊළඟට අපි ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී තාක්ෂණික ක්‍රම ඉතාමත් ඉහළින් භාවිතා කරනවා. එතකොට අපිට අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පුතේ තවත් වැදගත් දෙයක් අපි කතා කරා මුලදීම භෝග වගාවේදී කාලගුණය කියන එක බොහොම තීරණාත්මක සාධකයක් වෙනවා. මේ තීරණාත්මක සාධකයක් වෙන කාලගුණික සාධක අහිතකර වර්ෂාපතනය, වැඩි උෂ්ණත්ව තත්ත්ව, අධික ආලෝක තීව්‍රතාවය වගේම අඩු ආලෝක තීව්‍රතාවය, අධික සුළඟ මේ වගේ අහිතකර කාලගුණික තත්ත්ව අපිට ආරක්ෂිත ගෘහය තුලදී පාලනය කරලා වළක්වා ගන්න පුළුවන්. අපේ භෝගස්වැන්නට සිදුවන හානි අවම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව විවෘත පරිසරයේ භෝග වගාවට වඩා තියෙන වැදගත්කම් ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි මේ වීඩියෝ එක හරහා රචනා ප්‍රශ්න පත්‍රයේ තිබ්බ රචනා ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරා. ඒ වගේම මේ මම MCQ ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න ටික සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික වෙන වෙනම වීඩියෝ දෙකකින් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ තුනම උපරිම හොඳටම පාවිච්චි කරන්න නිතර කීප වතාවක් අහන්න බලන්න මෙතන ඔයාලට මගේ ඇරිච්ච කරුණු තියෙනවා නම් ඒ ටික හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ගේ 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙීමේදී මේවා ඉතාමත් කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න. ඔයගොල්ලෝ හැමෝටම ඉහළ ප්‍රතිඵලයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.